අයිබෝවන් මම රුවන් කුමාරනායක මම ඔයාලට ගිණුම්කරණය උගන්වන ගුරුවරයා. අපි මේ වන විට 2022 ලබන සඳහා මේ මාසයේදී සහ ජනවාරි මාසයේදී ආරම්භ කළ වෙනමම කණ්ඩායම් පවතිද්දී නැවතත් අපි 10 වෙනි මාසය තුල 22 අවුරුද්දේ උසස් පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී සිටින දරුවන්ට අලුත් පන්තියක් පටන් ගත්තා. මේකෙදී අපි විෂය නිර්දේශය ආරම්භයේ ඉඳලා මේ කියන්නේ සරලව ඉගෙනීම් කරනවා. ඒ නිසා මීට පෙර ඔයා කොමර්ස් කරලා නැද්ද? මීට පෙර අපි O level වලටවත් කොමර්ස් කරලා නැද්ද කියන ගැටලුව ඔයාට තියෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද ප්‍රසන්න ඒකනායක සර් ඉකොනොමිස් වගේම මම එකවටින් මුල සිටම ඉගෙනීම් ආරම්භ කරන නිසා. එතෙන්දී එතකොට ඔයාලා හිතනවා ඇති එහෙනම් ඒක තියරි පන්තියක්ද? නැහැ. ඒක රිවිෂන් පන්තියකුත් නෙමෙයි. ඒ කියන්නේ අපිම හදාගත්ත දෙයක් නේ රිවිෂන් කියලා. විශේෂයෙන්ම උසස් පෙළ ගිණුම්කරණයේදී ඇත්තටම මම නම් ඔයාලා එක්ක නෙවෙයි දැන් සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ පන්ති 23 තමයි තුනක් කරන්නේ. විෂය කරුණ කියලා දෙනවත් සමගම ඒ සමගම යාට විභාග ප්‍රශ්න විසඳන්න අවස්ථාව ලබා දෙනවා. උදාහරණයකට කිව්වොත් ගිණුම් කරන සමීකරණ පාඩම අපි ඉගෙන ගත්තා කියලා. ගිණුම් කරන සමීකරණ පාඩම මම පන්ති කාමරයේ සාකච්ඡා කළයින් පසුව ඒ ළමයා ඒ සමග අරගෙන යනවා විභාග ප්‍රශ්න ඒ ළමයාත් එක්ක සාකච්ඡා කරන්න. එතෙන්දී අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. මට මේ පාඩම පුළුවන් වුණා කියන්නේ මට මේ විභාග ගණන් ටික හදාගන්න පුළුවන් නේද කියලා. ඒ වගේ අර තමන් තුලම තමන් ගැන විශ්වාසයක් එක්ක මේ පාඩම් මාලාව ඉගෙන ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. අර රිවිෂන් කියලා වෙනම පන්තියකට ගිහිල්ලා වෙනම ඉගෙන ගන්න කොටසක් ඉතුරු කරගෙන යනකොට වඩා. හරි. ඒ අනුව විශේෂයෙන්ම ගිණුම්කරණය ඉගෙන ගනිද්දී ඔයාලා මතක තියාගන්න ඕන තියරි පන්තිය වෙනමත් රිවිෂන් පන්තිය වෙනමත් කියලා පන්ති දෙකක් නැහැ. එකම පන්තිය තියෙන්නේ. එතෙන්දී ඔයාලට අනිත් පැත්තෙන් ගැටලුවක් එන්න පුළුවන් සතියකට දවසක් ගන්නලා සීමිත පැය ප්‍රමාණයක් ගන්නලා මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. නැහැ. මම කෙටි උදාහරණයකින් කිව්වොත් 21 අවුරුද්දේ ළමයිට දැන් මේ අවුරුද්දේ නෙවෙයි. අද නිවුස් වලට කියනවා විභාගේ කාලය යනකොට අපි ඒක බලාපොරොත්තු හිටියේවම නොවැම්බර් 15 විභාගය තියන්න රටේ වාතාවරණයකුත් නැහැ, ගුරුවරුන්ගේ සූදානම්කුත් නැහැ, විභාග දෙපාර්තමේන්තුවේ සූදානම්කුත් නැහැ. අනිවාර්යෙන් 21 දරුවන්ට 21 අවුරුද්ද ළමයිටත් උසස් පෙළ විභාගය පවත්වන්න සිදු වෙන්නේ ලබන අවුරුද්දේ. එහෙම වුණා කියලා වාරගේ අවුරුද්ද 22 ළමයිට නම් ගොඩක් කාලයක් ඉස්සරහට විභාගයේ කල්යන එකක් නැහැ. ඒ කියන්නේ මේ තියෙන තත්ත්වය දැන් සාමාන්‍ය වෙමින් පවතින අපේ රටේ කොරෝනා තත්ත්වය ලබන අවුරුද්දේ නැවත රට වැසා දැමීමක්, පාසල් නිවාඩු දීමක් සිදු නොවුනොත් විභාගයේ බොහෝ විට ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මාසයේ වගේ 2022 අවුරුද්ද ළමයිට පවත්වයි. 21 ළමයිට නම් ලබන අවුරුද්ද ජනවාරි වලට වගේ විභාගයේ කල්යනවා. ඉතින් මම කියමින් හිටියේ 21 ළමයිට මේ වන විට එක විෂයක් උගන්වනවා දවස් දෙකක්. ඒ කියන්නේ ප්‍රසන්න සර් දවස් දෙකක් ඉගෙනීම් කරනවා. එකවුන්ටින් කරන මම දවස් දෙකක් 21 ළමයිට ඉගෙනීම් කරනවා. ඒක උදේ 8 ඉඳලා දවල් 12 1 වෙනකම් දවසකට වරුවක් විතර ඉගෙනනවා. ඊට අමතරව අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමට වෙනම නයිට් ක්ලාස් එකකුත් යොදාගෙන තියෙනවා. ඒ හැම දෙයකටම අපි 21 ළමයිකින් අය කරන්නේ රුපියල් 5000ක් පමණයි. ඒතකොට නයිට් ක්ලාස් 3ක් ඩේ ටයිම් එකේ ක්ලාස් 4කට යායනවා. එහෙම බැලුවම දවස් ඒ කියන්නේ පන්ති වශයෙන් සතියකට 7ක්. සතියකට 7ක්. ඒ ආකාරයට ගත්තත් සම්පූර්ණ පන්ති 3 වෙනුවෙන්ම ආය කරන සම්පූර්ණ පන්ති ගාස්තු රුපියල් 5000ක් පමණයි. හැබැයි 22 අලුත් කණ්ඩායමකට සම්බන්ධ වෙන ඔයාගෙන් අපි තාම කිසිදු වෙලක් අය කරනවා කියලා දැනුම් දෙන්නේ නැහැ. ඒක ප්‍රශංසාව මම හිතන්නේ පළවෙනි දවසේ ඔයාලට පැහැදිලි කරලත් ඇති. ඒ නිසා මම පන්තිය ගැන ලොකුවට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මම දන්නවා ආරම්භක දේශනාවක් සිදු කරලා ප්‍රශංසාව ඒක ගැන හොඳට විස්තරාත්මකව කතා කරන නිසා. දැන් මම ගිණුම්කරණය ගැන කතා කළොත් දැන් ඔයාට බයක් ඇති. සමහර විට මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ඊට පෙර ජීව විද්‍යාවෙන් ගණිතාංශයෙන් උසස් පෙළ හදාරලා ඒක සාර්ථක නොවුන නිසා කොමර්ස් කරන්න ආපු අය. ඒ වගේ අයකට තියෙන ලොකුම බය තමයි ඉකෝන් ගැන BS ගැන ඒ තරම්මම අර කියන්නේ අර සමාජ බීතිකාවක් නැහැ. හැබැයි කොමර්ස් කරනවා කිව්ව ගමන් අපෝ accounting යමාරු කියලා ගොඩක් අයගේ මැසිවිල්ලක් තියෙනවා. ඒක මම නම් දකින්නේ අපි විසින් මේ කියන්නේ ළමයි විසින්ම හදාගත්ත බීතිකාවක් විතරයි. මොකද දැන් මම කිසිම ගුරුවරයෙක් විවේචනය කරන කෙනෙක් නෙවෙයි. මම කිසිම ගිණුම් කරන ගුරුවරයෙක් විශේෂයෙන් විවේචනය කරන්නේ නැහැ. මොකද ගිණුම් කරන විෂය ඉගෙනීමට ගුරුවරයෙක් එනවා කියන්නේ
ඒක ළමයි වෙන්න පුළුවන් ළමයි 10 දෙනෙක් ඉදිරියට එන්න පුළුවන් සමහර ඊටත් වඩා වැඩි පිරිසක් ඉදිරිය වෙන්න පුළුවන් ඒ විෂය හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් ඒ විෂය උගන්වන්න පුළුවන් කෙනෙක් විතරයි ඒ වගේ විෂයක් උගන්වන්න ඉන්නේ මොකද බෝඩ් එකේ හදන ගණන බැලන්ස් නොවුනොත් නේද ළමයා උත්තරේ ගත්තත් සර්ට ඒ ගන්නේ උත්තරේ ගන්න හැකියාවක් නැත්නම් බොරුවක් කියලා නෑ ඒක නෙමෙයි මෙහෙමයි කියලා වහලා යන්න පුළුවන් විෂයක් නෙමෙයි කියන්නේ අපි ගණනය කිරීම කරාම ඒක සහේතුකව මේ උත්තරේ මෙහිමයි ආවේ කියලා අපිටම පුළුවන්කම තියෙන්න ඕන ළමයට ඒක ඔප්පු කරලා පෙන්නන්න. ඉතින් ඒ වගේ අභියෝගාත්මක විෂයක් මේක. ඉලක්කම් එක වැඩ කරනදී දැන් අමතක වුණ දෙයක් නම් වෙන මොකක් හරි පාඩමක් අරගෙන නැත්නම් අපි හිතමු සිංහල වගේ විෂයක් කියලා. සිංහල විෂයේදී අපිට මොනවා හරි කරුණක් අමතක වුණොත් මේක වචන 1000ක් කියලා හරි වහලා යන්න පුළුවන්. අඩුයි දැන් කාලේ. 아무ත් එහෙම වුණත් වරදක් වුණත් ඒක වරද වහන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ වගේ විෂයක් ඉගන්වීම කරද්දී. හැබැයි කවුන්ටිං වලට එහෙම බෑ. උත්තරය ආවෙ නැත්තම් නෑ කියලා ළමයාත් දන්නවා ගුරුවරයාත් දන්නවා. ඒ උත්තරය ආවෙ නැත්නම් මේ හේතුව නිසා කියලා පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ වගේ අභියෝගාත්මක විෂයක් ඉගන්වීම කරන්න යන ගුරුවරයා අනිවාර්යයෙන්ම දක්ෂයෙක්. එහෙනම් අපි කියන්න හොඳ නැහැ. ඒ සර් උගන්වපු දේ මට තේරුනේ නැහැ. ඒ සර් උගන්වපු විදිහ හරි ගියේ නැහැ. ඒ නිසා මට මේක අමාරු වුණා කියලා. අපි ඉගෙන ගන්න ක්‍රමයට වඩා ඒ තමන් එක තනියම අධ්‍යයනය කරන ක්‍රමය තමයි පන්ති ඉගෙන ගන්න ක්‍රමයට වඩා වා තනියම අභ්‍යාස කරද්දී තමන් ගෙදරදී ගණන් හදද්දී අනුගමනය කරන වැරදි නිසා තමයි මේ විෂය අමාරු වෙන්නේ. නිසා මම පළවෙනි දවසේම මතක් කිරීමක් කරනවා. ගිණුම්කරණය ඉගෙන ගන්නවා නම් ඒක ඔයා දිගටම මායක ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් නැත්නම් වෙන ගුරුවරයෙක් සමග ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඔයා තනියම ගණන් හදන්න ඕනේ. තනියම ගණන් හදන්න ඕනේ. හරියට කිව්වොත් දැන් අපිට දැන් ගොඩක් අය ස්කූල් වෑන් වල ගිහිල්ලා තිනේ නේද? නැත්නම් තාත්තා එක්ක වාහනේ යද්දි තාත්තා ඩ්‍රයිව් කරනවා බලාගෙන ඉඳි නැත්නම් ස්කූල් වෑන් එකේ නම් ඒ ඩ්‍රයිවර් අයියා වෙන්න පුළුවන් නේද? එයා ඩ්‍රයිව් කරනවා බලන් ඉඳලා අපිට ඩ්‍රයිවිං පුළුවන් වෙන්නේ නැහනේ. ස්විමින් pool එකක් ළඟ වාඩි වෙලා ලස්සනට හොඳට දක්ෂව කෙනෙක් පීනනවා. එයා පීනන දිහා බලාගෙන ඉඳලා වාඩි පුළුවන් නම් ගොඩේ ඉඳන් පීනන ඉගෙන ගන්න බෑ. නේද? වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් විතර වැඩ කරනවා නම් ඔයා ඒ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙන්න ඕන. පීනන ඉගෙන ගන්න නම් ඔයා ස්විමින් pool එකට පහින්න ඕන. ගොඩේ ඉඳන් පීනන ඉගෙන ගන්න බෑ. ඒ වගේ තමයි ගිණුම්කරණයක් තියෙන්නේ. ගිණුම්කරණය කියන්නේ හැම විටම අපි අභ්‍යාස නිරන්තරයෙන්ම කරන්න ඕන විෂයක්. අන්න එතන තමයි ඔයාලට පැටළුනේ. නේද? හිතන්න මෙහෙම පළවෙනි දවසේ ඉගෙනගත්ත විෂය කාරණා දවස් 10ක් විතර ගිහිල්ලා ආයෙත් බලුවොත් මට අමතකයි. අමතකයි කියන එක ඔයාගේ දෝෂයක් නෙමෙයි. ඒකට ගණදෙවියන්ට බාර ආහාර වුණාට නැත්නම් වෙනත් දෙයක් මේ යාතිකාවක් කළාට බුදු පූජා පැවැත්වුවට ඒ මතකය ගන්න බෑ. ඒ මතකය ගන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? පළවෙනිද ඉගෙනගත්ත දේ දෙවෙනිද තුන්වෙනිදත් නැවතත් බලන්න. අපිට ඊතර තමයි වරදින්නේ. නිසා ගුරුවරුන්ට අවලාද දෙමින් හරි නැත්නම් වෙනත් සිද්ධියක් පිට දාලා හරි මට මේක නිසා තමයි ඇකවුන්ටින් බැරි වුණේ කියලා කියන්න හේතුවක් නැහැ. දැන් ළඟදීත් මට 21 බැච් එකේ ළමෙක් කතා කළා. ඒ ළමයා විභාගේ දැම්ම මත් හරින්න සූදානම්. ඒ දුනා බලාපොරොත්තුෙන් වැඩ කරන ළමෙක්. මම අහුවා පුතා දැම්මම විභාගයත් හරින්නේ. මොකක්ද වල තියෙන ප්‍රශ්නේ? සර් මට ගිය සතියේ කොරෝනා හැදුනා. අපේ ගෙදර හැමෝටම කොරෝනා හැදුනා. මම දැන් දන්නවනේ කොරෝනා හැදුනම සාමාන්‍ය සතියක් විතර යට එච්චර අමාරු වෙලක් නැහැ. ගෙදර තමයි ප්‍රතිකාර ලබාගෙන ගෙදරම නැවතුලා තියෙන්නේ. නිරෝධානය වෙලි දවස් 14ම ගෙදර. තමන්ගේ ගෙදර. ඒ කියන්නේ ඉතර අසනීප තත්ත්වයේ වැඩි කෙනෙකුත් නෙමෙයි. ඒ වුණාට යා කියන අනේ සර් මම සතියක් විතර පොතක් බැලුවේම නැහැ. දවස් 8ක් විතර ගියාට පස්සේ තමයි නිරෝධානය වෙන ගමන් පොත් ටික බලන්න ගත්තේ. මට බයයි සර්. පුදුම කතාවක්නේ. තාම විභාගයක් දැන් මට එක ගිය සතිය වගේ දවසක කිව්වේ. ඒතකොට විභාගයේ නොවැම්බර් 15 කියන එක කන්ෆර්ම් නැහැ. දැන් අද තමයි කියන්නේ විභාගේ කල් යනවා කියලා. ඒ වුණත් අපි හැම දවසකම පන්තියේ කියනවා විභාගේ කල් යනවා කියලා. ඒක පැත්තකින් කියමුකෝ. සතියක් තමන් අසනීප වෙලා ඒ සතියක් ඇතුළත පාඩම් ටික කරගන්න බැරි වුණා කියලා. ඒක මේ නොදන්නා දවසක තියෙන විභාගයක් කල් දාන හේතුවක් නැහැ. ළමයාගේ ඒකනේ ඇත්තම ගැටලුව. ඊට පස්සේ මම ගණිතය කියනවා ඇත්තම අම්මා ෆෝන් එක අරගෙන කියනවා නෑ සර් මෙයා මේ බොරු කියන්නේ. මෙයාට කොයිතරම් නම් කිව්වට පාඩම් කරන්න කියලා පාඩම් කරන්නේ නැහැ. රෑ නම් මේ වෙද්දි නිදා ගන්නවා. එක එක හේතු කියනවා. වහිනවා කියනවා, සීතලයි කියනවා, නැත්නම් රස්නේ කියනවා. රෑ 9 10 වෙද්දි නිදා ගන්න යනවා. ඊළඟට නිදා ගන්න කියලා කරන්නේ නිදා ගන්න එක නෙමෙයි. අම්මා කියනවා දැන් ළමයි ඉස්සරහ තියාගෙන අම්මගේ ළමයිගේ ෆෝන් එක මුදවගෙන අම්මා කතා කරලා මේ කියන්නේ. පොට්ටයට තියාගෙන
අර හැට ෆෝන් එක කොට්ටට තියෙන නිසා එළි වෙනකම් මෙයා නැත්තම් පාන්දර වෙනකම් ෆෝන් එක කෙලිලා ඉන්නවා. ඒක තමයි මෙයාගේ ජීවිතේ. හැබැයි මෙයා දක්ෂ ළමයෙක්. සාමාන්‍ය පෙළට හොඳ සාමාන්‍ය ප්‍රතිඵලයක් ගත්ත ළමයෙක් කියන්නේ ඒ හතක් වගේ ගත්ත ළමයෙක් වුණත් විදියට. ඉතින් ඒ වගේ දක්ෂ ළමයෙක් වුණත් අර ජීවිතේ කරන්න ඕන දෙයට වඩා කරන්න ඕන දෙයට වඩා වෙනත් දෙයක් තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. හැබැයි ඒ ළමයි අනිත් පැත්තෙන් හිත කියනවා මම දක්ෂයි මට හැකියාවක් තියෙනවා උසස් පෙළ ලිව්වොත් මම පාස් වෙනවා. අනිත් එක යාගේ දරුවෝ නේ. දරුවෝ නෑනේ. යාගේ දෙමව්පියෝ ගුරුවරු බලාගෙන ඉන්නවා මෙයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් පෙන්වුවා වගේම උසස් පෙළේදී ප්‍රතිඵලයක් පෙන්වයි කියලා. නමුත් එයා දන්නවා එයාගේ සලසුම අසාර්ථකයි. මේ වන විට හරියට පාඩම් කරලා නැහැ. ඒ නිසා මේ වතාවේ උසස් පෙළට පෙනී සිටියොත් ප්‍රතිඵලය අඩු වෙනවා. ඒක තමන්ගේ නමට හොඳ නැහැ. ඒ නිසා මම 21 නොලිය 22 ලියනවා කියලා දැන් මම කල් තියාම තීරණය කරලා ඉවරයි. ඒ වෙවිලා අපි කොයිතරම්නම් දේවල් කිව්වත් එයාගේ ඇතුළේ අන්තයෙන් මෙන්න ඕන තමන්ගේ ආත්ම ශක්තිය හදාගන්න. ඉතින් මම මගේ පන්තිරේ එන හැම ගෝලයකටම ඔයාට මම පළවෙනි දවසේ හමු වෙද්දි මම කියනවා මේ කතාව කියනවා වගේම හැම පන්තියකදීම සෑම ළමයෙක්ගේ කන වලටම ඇහෙන්න මේ කතාව කියලා තියෙනවා. accounting කියන ගණන් හදන්න ඕන විෂයක්. ඉතින් ඒ දේ හැම දවසකම හැම වෙලාවකම කියන්නත් බැහැනේ. මම දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඉගෙනීම පටන් ගත්තට පස්සේ ආයෙ මේ වගේ කතා කරන්නේ නැහැ. මම අද ටිකක් වැඩිපුර කතා කරා කියලා ලබන සතියේත් එහෙම කතා කරන්න බෑනේ. දිගින් දිගටම මම කතා කරන විතරක් ආවොත් ඉතින් ඔයාලා මට බනි යාලා දෙමව්පිය මට බනි. මෙයා කතා කරන ගුරුවරයෙක් විතරයි උගන්වන්නේ නැන්නේ කියලා. ඒ නිසා මේ කියන වචන නිකන් හුලකට ගහගෙන යන දෙන්න එපා. ඒක ඔයා අනිවාර්යයෙන්ම අනුගමනය කරන දෙයක් වෙන්න ඕන. නැත්නම් මායික වැඩ කරන්න බැරි වෙනවා. හේතුව අපිට තව අවුරුද්දක් වගේ කාලයක් තියෙන්නේ. මේ 10 වෙනි මාසයේ බොහෝ විට ලබන අවුරුද්දේ අපි ප්‍රාර්ථනා කරන්න ඕන අපි බලාපොරොත්තු වෙන්න ඕන අපේ රටේ නෙවෙයි ලෝකයේම මේ කොරෝනා සත්‍ය ලබන අවුරුද්ද වෙද්දී මීටත් වඩා පාලනය වෙන්න ඕන අඩු වෙන්න ඕන කියලා. එහෙම අපි බලාපොරොත්තුවක් තියාගත්තොත් අපි දන්නවා 22 අවුරුද්දේ රට පසා දැමීමක් පාසල් නිමාන දීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒ ආකාරයට රට සාමාන්‍යකරණයටපත් වුණොත් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මෙන්න මේ වගේ කාලයක් වෙන විට අනිවාර්යයෙන්ම ඔයාගේ විභාගය සූදානම්ින් තිබෙනවා. අපේ ප්‍රශ්න පත්‍රයට අගෝස්තු මාසයේ නැතුණත් සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේදී ඔයාලට මුහුණ දෙන්නම වෙනවා. එහෙම බැලුවොත් අපිට තියෙන්නේ මාස 12ක කාලයක්. දැන් අර මම කියාගෙන ආව 21 ළමයි ගැනනේ. ඒතකොට 21 ළමයිට මම දවස් 4 දවස් 2ක් උගන්වනවා දේවරුවේ. අයිමත් රාත්‍රී පන්තියක් යොදා ගන්නවා. එහෙම කරලා විෂය නිර්දේශ සම්පූර්ණ කරලා දෙනවා. ඔයාලා දන්නවද මේ අන්තිමම පටන් ගත්ත 21 බැච් එකේ පටන් ගත්ත මාසය මේ අවුරුද්දේ මේ මාසය. හරිද? මම මේ අවුරුද්දේ මම විතර නෙවෙයි තසන්සරොත් මමත් මේ අවුරුද්දේ මේ මාසයේ තමයි කියන්නේ 5 වෙනි මාසයේ තමයි 21 බැච් එකට අර එක්ස්පර්ට් ක්ලාස් එක පටන් ගත්තේ. ටිකක් ඒක වේගවත් ගමනක්. ඔයාලට තරම් අර හැම දෙයක්ම සාර ස්වභාවයට විස්තර නොවෙන්න පුළුවන්. ටිකක් අර ස්පීඩ් එකත් එක්ක තමයි ඒක පන්තිය යන්නේ. නමුත් මේ වන විට අපි දැන් 10 වෙනි මාසෙට ඇවිත් ඉන්නේ. මේ වන විට මම ගිය අඟහරුවාදා ඉගෙනීම් පටන් ගත්තා. ගිය අඟහරුවාදා ගිය සෙන්සස් ඉගෙනීම් පටන් ගත්තේ සමාගම් ගිණුම්. සමාගම් ගිණුම් ඉගෙන ගත්තා ඒ ළමයි මගේ. කියන්නේ ඉගෙනීම් පටන් ගත්තා. පන්තිට ආරම්භයක් ගත්තා. එතෙන්දී අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ගිණුම් කරණයෙන් පුංචිම පාඩම් දෙකකුත් ඉතා වැදගත් මුදල් ප්‍රවාහ පාඩමක් විතරයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශ පාඩම අසම්පූර්ණ සටහන් ගිණුම් කරන අනුපාත ලාභ අරමුණු කරනක සංවිධාන ගිණුම්. ඉතින් අනුපාත අසම්පූර්ණ සටහන් කියන්නේ ඇත්තටම මේ ඉතාමත් සරල පාඩම් දෙකක් ඊට අමතරව වැදගත් පාඩම් දෙකක් තියෙනවා ලාභ අරමුණු කරනක ව්‍යාපාර ගිණුම් සහ ගිණුම් කරන ප්‍රමිතාංක 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශ පාඩම පමණයි. ඒතර ඔයාලා අහනවා වෙන්න පුළුවන් ඔයාලා හිතනවා වෙන්න පුළුවන් ඒ උගන්වන තියෙන්නේ එතකොට කොහොමද මොන වගේ අයටද? එතන ඉන්නවා මීට පෙර උසස් පෙළ නොකරපු අය, මීට පෙර ජීව විද්‍යාව අංශයෙන්, ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු අය. එතන ඉන්නවා මේ වන විට රැකියා කරන අය, විවාහලා දරුවන් සමග දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමගම දෙමව් වශයෙන් ගෙදර ඉන්න අය, ගෘහණීන් ඉන්නවා. රැකියා කරන දෙමව්පියෝ තාත්තලා ඉන්නවා. වැඩිහිටියෝ ඉන්නවා. ඒ අය තවමත් අපි එක්ක රැඳී ඉන්නවා. ඇයි? හිතන්න 5 වෙනි මාසේ පටන් ගත්ත පන්තියක 10 වෙනි මාසේ වෙනතුරු අර වගේ ගැටලු තියෙන අය රැකියාවට යන ගමන් ඉගෙන ගන්න කෙනෙක් ලබන අවුරුද්දේ තව අවුරුද්දක තුනකින් තමන්ගේ දරුවා O level ලියනවා අම්මා ඔන්ලයින් පන්ති අපෙන් ඉගෙන ගන්නවා. එහෙම කෙනෙක්
අපි හිතමු ආසාවට ආව කියලා. ආසාවට ආව නම් පස්වෙනි මාසෙන් පස්සේ ආසාව ඉවර වෙන්න ඕනේ. අයියෝ මේ ගෙදර වැඩත් එක්ක මේ වගේ සංකීර්ණ දෙයක් පාඩම් කරගන්න අමාරු වෙන්නේ කියලා. ලෝක ගුරු දුනිය. ඊයේ නෙවෙයි පෙරේදා නේද? පස්වෙනිදානේ පස්වෙනිදා අදිසියම මගේ ගෙදර මම කියන්නේ එදා වැසි දවසක්නේ කොහොමත් පවර් කට් එකක්. ඔන්ලයින් පන්තිය කරගෙන යද්දී 11 මාට විතර පන්තිය නතර කරන්න සිදු වුණා. ඊළඟට මම ෆෝන් එකෙන් හොට්ස්පොට් දීලා මගේ ලැප් එකේ බැටරි එක තිබුණ නිසා බෝඩ් එකට කළු කරයි. ඊපස්සේ ළමයි එක නිකන් පළවෙනි වතාවට මයි මාසයේ පසුව මේ කතා බහක් සූද කතා බහක් යොදාගත්තා. ළමයිට ඉතින් යන්න කැමතිුනේ නැහැ ඔන්ලයින් පන්තිය කරලා. එතෙන්දී අම්ම කෙනෙක් කතා කරා මම පෞද්ගලිකව දන්න කෙනෙක් මට කලින් කතා කරලා තියෙනවා. ඒ අම්මගේ පුතා මේ වන විට 8 පන්ති ඉගෙන ගන්නේ. ලස්සන ගීතයකුත් ගායනා කරලා. ඊට මම කිව්වා මංජුලා ඔයාලට පුළුවන් නම් අපේ අනිත් ළමයිට දැනෙන්නත් එක්ක ඔයාගේ කතාව කියන්න. ඒ අම්මා 8 පන්ති ඉගෙන ගන්න දරුවට ආදර්ශයක් වෙන්න. දරුවට පෙන්වන්න ඕන අම්මට තාමත් පුළුවන් ඉගෙන ගන්න. ඇයි එහෙනම් වාට බැරි පුතේ උනන්දු වෙන්න කියලා ඒ ආදර්ශය ගන්න පෙන්වන්න මා එක පන්තියට ආවිල්ලා කතා කරලා ඉගෙන ගත්තා. අද කියනවා සර් මම ආයෙ දරුවට ආදර්ශයක් වෙන්න. හැබැයි දැන් මට හිතෙනවා මම අනිවාර්යයෙන්ම මේක හොඳටම කරගත්තොත් මට හොඳ ප්‍රතිඵලයක් කරගන්න යන්න පුළුවන් කියලා. ඉතින් හිතන්න ඒ වගේ වයසක කෙනෙක්ට මාස ගණනාවක් තිස්සේ අපි උගන්වන දේ වැටහෙනවා නම් ඉගෙන ගන්න ආසාවක් උනන්දුවක් තියෙනවා නම් එයාලට මොකද තියෙන ගැටලුව? බඩ කිරි වුණාම පත්ති ගාන හරි වෙන මොනවා හරි කෑමක් හදලා දෙන්න අම්මලා ළඟින්දර ඉන්න වැඩිහිටියෝ ඉන්නවා. ඇඳුමක් ඕන වුණාම ඇඳුම් ටික අරගෙන දෙන්න, ඒවට විදම් කරන්න ගෙදර ආර්ථික ශක්තියක් තියෙනවා නම් තමන්ට ඉන්න කියලා වෙනම තනක් ඔයාලට සූදානම් වෙලා තියෙනවා නම් තමන්ට පාඩම් කරන්න කියලා වෙනම මේසයක් පුටුවක් වෙන් වෙලා තියෙනවා නම් තව මොනවද තියෙන ප්‍රශ්න? හැම අවශ්‍යතාවයක්ම ඔයාලගේ බෙහෙත් ටික අරගෙන දෙන්න, වැඩිහිටියෝ ඔයාව ආරක්ෂා කරන්න බලාගෙන ඉන්නවනම් ඔයාලට තියෙන ප්‍රශ්න මොකද්ද? දරුවන් හදමින්, දරුවන්ට කවමින්, පොවමින්, දරුවන්ගේ වැඩ කටයුතු බලමින් අර දෙමාපියන්ට පුළුවන්. ඒක කෙනෙක් විතරයි. අනේ සමහර අය මට පෞද්ගලිකව කතා කරාට කැමති නැහැ ළමයි ඉදිරියේ කතා කරන ඒ නිසා යාළුවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා මම ඒක ගැන කිව්වේ නැහැ. නමුත් ඒ වගේ වැඩිහිටියෝ කීප දෙනෙක් ඉන්නවා මම මේ කියන්නේ. ඇයි යාළුවා එහෙම කරන්නේ? එයාලා දන්නවා යාළුවට උසස් පෙළ දැන් උනත් හරි වැදගත් කියලා. අවුරුදු 45ක් අවුරුදු 35ක් 30ට පැනලා එහෙම කළා රැකියාවක් කරන ගමන් උනත් උසස් පෙළ අසමත් වීම තවමත් එයාලා දුක් පිළින තරක් බවටපත් වුණා. ඒ නිසා කාගෙන ඉගෙන ගන්නවා. හැබැයි මතක තියාගන්න එයාලට තියෙන ප්‍රශ්න ප්‍රමාණය, ගැටලු ප්‍රමාණය වැඩි ඔයාලට වඩා. ඒ වගේ වැඩිහිටි කෙනෙක් ඔන්ලයින් පන්තියක වාලා ඉන්නවා කියන්නේ පැය කිහිපයක්. ඒ වගේ වැඩිහිටි කෙනෙක් ඉගෙන ගත්ත දේවල් පාඩම් කරනවා කියන්නේ ගෙදර කාලෙන් වැඩිපුර කාලයක් යාගේ යොදාගෙන අතපසු වෙන දේවල් වැඩි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන්, තමන්ගේ ගෙදර වෙනුවෙන්, තමන්ගේ රැකියාවේ ඊළඟ වැඩ කොටස වෙනුවෙන් යොදවන තුරු කාලය තමයි යා ඉගෙන ගන්න කැප කරන්නේ. ඒ නිසා යාට තියෙන පීඩනය වැඩි දරුවනේ ඔයාලට වඩා. නිසා මතක තියාගන්න. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ කතා කරන මටත් ප්‍රශ්න නැතුව ඒවට ප්‍රශ්න තියෙනවා. ඔයාලත් මේ ගැන අහගෙන ඉන්න ඔයාලත් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි කාලයක් සමග ඉස්සරහට යද්දී උසස් පෙළ අසමත් වීම ලෝක ප්‍රශ්නයක් වෙනවා දැනට වඩා. ඒ නිසා තේරුම් ගන්න මම කියන දේ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි ආයෙ ඉගෙන ගන්න. අර කලින් අර උසස් පෙළ අතහරින්න කරපු ළමයා වගේ හොඳටම වැඩේ කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ මේක අතරමඟ නතර කරන්න එපා. වෙන ආසාවන්ට වෙන බලාපොරොත්තු පස්සේ ගිහිල්ලා ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්න එපා කියලා තමයි මම මේ කාරණිකව ආයෝජන කරලා කියන්නේ. හරි. එහෙනම් මම හිතනවා මම කියන දේවල් හොඳින් තේරුම් ගන්න ඇති. මේ විෂය ඉගෙන ගනිද්දී වට ටිකක් කැපකිරීම කරන්න වෙනවා. ගණන් හදන්න ඕන. ඇඳට ගිහිල්ලා පුටුවක හාන්සි පුටුවක වාඩි වෙලා සුවසේ පාඩම් කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. හැමදෙස්සම ක්‍රියාකාරීව අධ්‍යයනය කරන විෂයක්. ඒකට ඔයා සූදානම් ඇති නේද? කොමර්ස් කරන දරුවෙක් විතර දන්නවා ගිණුම් කරන කියන්නේ මොන වගේ විෂයක්ද කියලා. එහෙනම් අපි අද ඒ විදිහට පාඩම පටන් ගෙන යන්න උත්සාහ කරමු. මම දැන් ඔයාලගේ ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම්. පළවෙනි ටියුට් එකේ පළවෙනි පිටුව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉදිරියේදී මම ඔයාලගේ WhatsApp group එකට මේ ටියුට් එකේ PDF එකක් ඔයාලට දෙනවා link එකක්. ඒකෙන් download කරගෙන ටියුට් එක print out ගන්න පුළුවන්. නැත්නම් ওই ප්‍රශ්න ටික ලියා ගන්නත් පුළුවන්. හරි. ඔයාට පේනවා මාතෘකාව ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. දැන් ඔයාලා ළඟ තියෙන ඕන CR පොතක්. ඒ CR පොතේ පළවෙනි පිටුවේ ලියා ගන්න පාඩමේ මාතෘකාව ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ විතරක් ලියා ගන්න.
දැන් ලියන ගන්න පළවෙනි ප්‍රශ්නේ විතරක් ගිණුම්කරණය යනු කුමක්ද? හරි. පළවෙනි ප්‍රශ්නේ ඔයා ලියාගත්තා ගිණුම්කරණය යනු කුමක්ද කියලා. ළමයි මේ ගිණුම්කරණය කියන කාර්ය අපිට ඕනෑම ආයතනයක ව්‍යාපාර ලෝකයේ තියෙන ඕනෑම ආයතනයකට අත්‍යවශ්‍ය දෙයක්. කොටිම කිව්වොත් මේ අපේ පෞද්ගලික ජීවිතේට තමයි. يعني අපිට උපමාන මුදලක් ලැබුණද අපි හිතුව රැකියාවක් කරන කෙනෙක්. රැකියාවෙන් ලැබෙන වැටුප ගැන අවබෝධයක් තියෙනවනේ. ගිණුමට තමන්ගේ බැංකු ගිණුමට එන මුදලක් තියෙනවා. ඒක අපි දන්නවා මේ අපි උපයගත්ත වැටුප කියලා. තමන්ට එකෙන් කොටසක් ලෝන් වලට කැපෙනවා. ඉතිරි කිරීමේ ගිණුම් වලට මාරු වෙනවා. ආසන්න ඉතුරු මුදල අපි දන්නවා. ඒක තමයි අපි වියදම් කරන්නේ. එතෙන්දී අපිට ලැබෙනවට වඩා වියදම් කරන්න බෑනේ. නේද? ඔයාගේ ගිණුමට එන්නේ රුපියල් 50000ක් නම් ඔයාට ඊට වඩා මුදල් වැය කරන්න බෑනේ. එහෙනම් ඒවා ණය වෙනවා. එහෙමත් පුළුවන් නේද? 50000යි ගිණුමට එන්නේ හැබැයි මාසික වියදම 60000ක්. ඒ කියන්නේ ඔයා තව 10000ක් කොහෙන් හරි හොයා ගන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් ඒක ණය වීමක්නේ. වෙන ආදායමක් නැත්නම් අන්න. ඒ වගේ මේ පැහැසර සඳනායකන ගිණුම් කරන ඒකකයක් තුළ සිදුවන්නා වූ ක්‍රියාවලියක්. පැහැසරගේ උත්තරේ හරි. හැබැයි ටිකක් මදි. කමක් නැහැ. අර රෙකෝඩින් නතර කරපු වෙලාවේ අය කට්ටියකින් ප්‍රශ්න අහුවම උත්තර නොදීපු එකේ මෙහෙම හරි උත්තරයක් ලැබිච්ච එක ගැන සතුටුයි. හරි. දැන් මම කියමින් හිටියේ අපි ලැබෙන ආදායම ගැන අවබෝධයක් තියෙනවා නම් අපි කරපු මාසිකව කරපු වියදම ගැන අවබෝධයක් තියෙනවා නම් දැන් මෙතන ඔයාලට හිතා ගන්න පුළුවන් කෙනෙකුගේ අතට එන්නේ 50ක් නම් එයා 60000ක් වියදම් කරලා නම් එයා තව 10000ක් කාට හරි ණය වෙලා ඉන්නවා කියලා. එහෙනම් අපි ඔන්න හිතේ තියාගන්නවා අපි මෙයාට මේ ආයතනයට මෙපමණ මුදලක් ගෙවන්න තියෙනවා 10000ක්ම ගෙවන්න තියෙනවා ලබන මාසේ පඩි ලබන මාසේ ආදායමේ. ඒ මොකද කරගත්තේ අපි? ඒ ගිණුම් කරන ක්‍රියාවලියක් අපි කරගත්තේ. අපේ කියන්නේ පුද්ගලයෙක්ගේ ආදායම ගිණුම්ගත කරා කොලේක නොවෙන්න පුළුවන්. මානසිකව මතක තියාගත්තා. මතකේ තියාගත්තා. වැය කළ මුදල් ප්‍රමාණය බිල් වලින් හොයා ගන්න පුළුවන් නේද? සමහර අය ඉන්නවා. විශේෂ අපේ වැඩිහිටියෝ. ඔයාලා සමහර තාම කරන්නේ නැතුව වෙන්න පුළුවන්. තමන් දෛනික කරන වියදම් පොතක ලියා ගන්නවා. සමහර දිනපොත් තියෙනවා. අය වැය කියන්නේ එක්ස්පෙන්ඩිචර් ඉන්කම් කියලා අවසාන පිටු කීපය වෙන් කරනවා. ඔය ප්‍රසිද්ධ දිනපොතක් තියෙනවා. ඒකේ අනිවාර්යයෙන්ම ඒ අපි අවසාන පිටු කීපය වෙන් කරන්නේ මාසිකව දෛනිකව අයවැය ලියා ගන්න. ලැබෙන මුදල වෙනම ලියා ගන්න තීරුවක් තියෙනවා. කරන ගෙවීම් වෙනම ලියා ගන්න තීරුවක් තියෙනවා. මම දැකලා තියෙනවා මට උගන්වපු එක ගුරුතුමියක් එහෙම කරනවා. එතුමිය අඩුතරමේ තමන් බස් එකේ යද්දී තමන්ට ලැබෙන බස් ටිකට් එකවත් නැති කරන්නේ. භූගෝල විද්‍යාව උගන්වපු ගුරුතුමියා. කියන්නේ කොමර්ස් කරපු කෙනෙක් නෙමෙයි. ඒක අපි දැනගත්තෙත් අපේ කොමර්ස් පන්තියට ආපු දවසක අපි ඔයගේ මූලාශ්‍ර ලේඛන ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මූලාශ්‍ර ලේඛන ගැන මූලාශ්‍ර ලේඛන ගැන පාඩම අපේ කොමර්ස් ටීචර් උගන්වනවා. එතෙන්දී පන්තියේ වුණාම ඒ ටයිම් පීරියඩ් එකේ වුණාම කිව්ව පුතාලා දන්නවද? ඔයාලා ඔය ඉගෙන ගන්න දේවල් මමත් කරනවා. හැබැයි මම ජියෝග්‍රැෆි උගන්වනවා දන්නවා. ඒ කියන්නේ ආර්ට් කරපු ටීචර් කෙනෙක්. ඒ ගුරුතුමිය කිසිම බිලක් නැති කරගන්නේ නැහැ. ඒ මාස වලට අනුව ෆයිල් හදලා මම හුවා ඊට පස්සේ ඉතින් මම උසස් පෙළ පන්තියේදීත් ටීචර්ත් එක්ක ඒ කියන්නේ සම්බන්ධලා කතා කරලා වැඩ කරද්දී මම හුවා ඒ ටීචර් මොකද කරන්නේ ආසාවරනේ පුතේ එතුමියගේ විනෝදාංශය ඒක ඒ කියන්නේ සමහර අයන් විනෝදාංශ තියෙනවා මුද්දර එකතු කිරීම දැන් ආයෙ නම් මුද්දර එකතු කරන්න කියලා දන්නේ නැහැ මගේවත් විනෝදාංශයක් තිබුණා තවමත් තියෙනවා දැක්කොත් මුද්දර එකතු කරගන්න අන්න ඒ වගේ අර ගුරුතුමිය මොකද්ද කරන්නේ තමන් ගැන තමන්ගේ ආදායම අනේ තිබුණේ අර ගුරු වැටුප පවණයි වෙන ආදායම් තිබුණේ නැහැ. ඒ ආදායමෙන් තමන් වැය කරන ප්‍රමාණය සහේතුකව ලියා ගන්නවා. ඇත්තට ඒක හොඳ මතකයක් හදා ගන්න පුළුවන් ක්‍රමයක්. අපිට ගිය මාසෙ මොකද්ද උනේ කියලා අමතක කරනවා. අර බිල් පොත බැලුවා ආහා මේ දේවල් වලනේ අපි වියදම් කරේ කියලා හොයා ගන්න පුළුවන්. එතෙන්දී මේක විධිමත්ව කතා කළොත් දැන් අපි කෙනෙක්ගේ ආදායම වියදම ගැන කතා කරන නෙවෙයි ගිණුම් කරන කියන විෂය ගැන ගන්නෙ. ආයතනයකට ආවොත් ආයතනයක් කියන්නේ එක් කණ්ඩායම් කුලක රාශියක සම්බන්ධයක් නේද? ආයතනයක් වුණාම කොයිතරම්නම් පිරිස් ඉන්නවද ඒකට සම්බන්ධ වෙන්න. උදාහරණයක් කිව්වොත් අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවන් ඉන්නවා, සේවකයන් ඉන්නවා,
ඊළඟට අපිත් එක්ක ගාඳුරු කරන අය ඉන්නවා. ගාඳුරු කරන දෙපාර්ශ්වයක් ඉන්නවා. අපිට භාණ්ඩ සපයන අය ඉන්නවා. අපෙන් භාණ්ඩ මිලදී ගන්න අය ඉන්නවා. ණය සපයන ආයතන ඉන්නවා. රාජ්‍ය ආයතන තිබෙනවා. අපිත් එක්ක අනාගතයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න අපිත් එක්ක සහයෝගයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වන ආයෝජකයෝ ඉන්නවා. මේ හැමෝම ආයතනය ගැන වැටහීමක් ගන්න කොහොමද? accountant කියන ගිණුම් කරන වාර්තා දිහා බලලා. accountant දෙන report පදනම් කරගෙන තමයි ඒ ආයතනය ගැන නිවැරදිම වැටහීමක් ගන්න. මම උදාහරණකින් මෙහෙම කියවන්නම්. දැන් අපි හිතමු අපේ ඔන්න අනිත් කාරණේකට අමතකුණා එක දෙයක් කියන්න මුලදීම. මා එක්ක ඔයා වැඩ කරද්දී දැන් අපේ ඔන්ලයින් පන්ති ඉන්න අය කියනවා සමහර අය පළවෙනි වතාවට තමයි කොමර්ස් කරන්නේ. සමහර කොමර්ස් කරනාට මම දන්නේ නැහැ මේ විෂය තාම ඉගෙනගෙන නැහැ කියලා. මට ඒක ගැටලුවක් නැහැ. හරිද? ඒ කියන්නේ අපි පන්ති ආරම්භයේදීම කිව්වනේ මේක මුල සිටම ගන්න සරලව ගැනීම පටන් ගන්න පන්තියක්. නිසා ඔයාට ගිණුම් කරන දැනුමක් නැතිවීම ප්‍රශ්නයක් නෙමෙයි මායක වැඩ කරන්නේ. හැබැයි ඔයා මායක වැඩ කරද්දී මතක තියාගන්න ඕන ඔයා කොත්තනක හරි ආයතනයක දැන් accountant කෙනෙක්. හරිද? මේ විෂය දිහා බලන්න ඕනේ. දැන් මම ඉස්සරහට උගන්වනවා ගිණුම් කරන සමීකරණ ගැන. ඒ කියන්නේ ව්‍යාපාරයේක සංකල්පය කියලා දෙයක් වාට මතක් කරලා දෙනවා. ඊළඟ අපි ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්නවා. ඒ එක්කම අපි දිත්තස්ථාන වාර්තා කිරීමේ කියන්නේ ගිණුම් රූල් කරලා හර කරන බැර කරන එක ඔයාලා අහලා ඇති නේද? කොමර්ස් කරන්න ආව නම් ඔයාලා දන්නවා ගිණුම් ලෙජර් ගිණුම් කියලා જાතියක් තියෙනවා. ඒවා අපි ඉක්මනින්ම ඉගෙන ගන්නවා. වැඩි කල් දාන්නේ නැහැ. ඒ ඉගෙන ගන්න කාලය තුල දැන් මම මේ පාඩම පැහැදිලි කරන තුල ඒ කියන්නේ හිටියම කිව්වොත් accounting class එකේදී ඔයා accountant කෙනෙක්. මම accountant කෙනෙක් බව මතක තියාගන්න ඕනේ. මම නම් ඇත්තටම accountant කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. විශ්වවිද්‍යාලය මම ඉගෙන ගත්තේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන උපාධියක් ලබාගෙන 11 අවුරුද්දක් අවුත් වෙනවා. 11 අවුරුද්ද ඉඳලා 13 අවුරුද්ද වලතුරු පෞද්ගලික විගණන ආයතනයක විගණන කළමනාකරුවෙක් විතර. ඒ කියන්නේ ඔඩිට් ෆර්ම් එකක සිංහලෙන් කිව්වොත් ඒකේ කළමනාකරු කියන්නේ මුලින්ම ට්‍රේනි කෙනෙක් විතර අවුරුදු 3ක් වැඩ කළා. ඊට පස්සේ කළමනාකරුවෙක් වශයෙන් ඒකේ පත්වීම ගත්තා. 13 අවුරුද්දේ අගෝස්තු මාසේ පළවෙනිදා රජයේ පත්වීමක් ලබනවා රජයේ ගණකාධිකාරී සේවයට. තරඟ විභාගයක් පේපර් 5ක විභාගයකින් සමත් වෙලා උසස් පෙළට වඩා මාරු වුණා. ඒ පේපර් එකේ පාස් කරගන්න මට ටිකක් කොහොම හරි ඒකේ පාස් වෙලා රජයේ ගණකාධිකාරීවරයෙක් වශයෙන් විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබනවා. නමුත් තිබිච්ච ගැටලුත් එක්ක ගැටලුව කියන්නේ ඉතින් මම ඒ දිගටම ටියුෂන් කරනවා. ටියුෂන් රස්සාවයි රජයේ රස්සාවයි දෙකක් ටැලි කරගන්න බැරි නිසා අනිත් එක රජයේ සේවයේ තියෙන නීති රීතිත් එක්ක එහෙම පෞද්ගලික ආදායම් ලැබීම තහනම් කියලා පොතේ තියෙනවා නේ. වෛද්‍ය වෘත්තියේ පෞද්ගලික ආදායම් ලබන ඒවා තහනම් නැහැ. නමුත් අර තියෙනවා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට එහෙම පෞද්ගලික ආදායම් මාර්ග ලබන්න අවසර ගන්න ඕන කියලා මම එහෙම අවසර ගත්තෙත් නැහැ. ඒවත් එක්ක ආපු හැලහැප්පීම් ඊළඟට ඔය එක එක දන්නේ නැද්ද ගෙවීම් කරන accountant නේ. accountant කියන්නේ ඉතින් හැමදෙස්සම ආයතනයක තරහකාරයෙක් වගේ. අර වැරදි වලට වංචා වලට ඉඩ දෙන්නේ නැහැ කියන්නේ. එයාට හතුරන් බිහිවන ප්‍රමාණය අතිවිශාලයි. අනිත් හැමෝම කැමති නම් කොමිස් මුදල් ගන්න මම කියන්නේ නැහැ මම වැඩ කරපු ආයතනයේ අපි නිදාලා කොමිස් ගත්ත කියලා. හැබැයි ඉතින් ඇමතිවරුන්ට බය ඇමතිවරු කියන විදිහටම හාසර් කරන්නම් සර් කියලා මම වැඩ නොකළ නිසා මම දැන් එතන සිටිය නොසිටිය යුතු ජීවියෙක් බවට පත් වුණා. නිකන් අමුතු ජීවියෙක් දිහා බලනවා වගේ තමයි මගේ දිහා බලන්න ගත්තේ. මට ඒ රසාව එපා වුණා. ඉතින් මම ආදරය කරන මම කැමතිම දේ තමයි ටීචින් කියන එක. ඉතින් ඒකට ආවා. ඒ නිසා මගේ ජීවිතේ කොහොමද accountant කෙනෙක් විදියට මට කලපුරුද්ද තියෙනවා. ඒ නිසා මම දැකපු දෙයක් තමයි ඒ ගිණුම්කරණය කියන විෂය. ලාභය බලාපොරොත්තුවෙන් වැඩ කරන ආයතනයක් වගේම අපේ පෞල් සංස්ථාවක පවා එක් එක් පුද්ගලයන්ට පවා අපේ ජීවිතේ බද්ධ වෙලා තියෙනවා. අපි දැන හෝ නොදැන ගිණුම්කරණය කියන දේ කරනවා. හිතන්න දැන් ඔයා වැඩිම පුද්ගලෙක් බවට පත් වෙලා රැකියාවක් කරන අතරතුර ඔයා යනවා බැංකු ණයක් ගන්න. ඒ වගේමයි ඔයාට ආයතනයක් තියෙනවා ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ව්‍යාපාරයට අවශ්‍ය බැංකු ණයක්. ඔයාගේ පෞද්ගලික වැඩකට ඔයාගේ ගෙදර හදා ගන්න, ගෙයක් හදා ගන්න එහෙම නැත්නම් මොටර් එකක් මිලදී ගන්න බැංකු ණයක් ඕන. ඒ වගේමයි ඔයා පවත්වාගෙන යන ව්‍යාපාරයටත් අවශ්‍යයි බැංකු ණයක්. ඔය බැංකු ණය ගන්න අපි බැංකුවට ගියාම බැංකු මැනේජර් මුලින්ම අහන ප්‍රශ්නය මොකද්ද? ඉන්කම් එක කීයද? කොහොමද ඉන්කම් එක එන්නේ? අන්න එතන තමයි අපිට ඕන වෙන්නේ
අපේ ආදායම හෙලි කරන වාර්තා. දැන් අර පර්සනල් ලෝන් එකක් ගන්න නම් ඔයාලගේ නිවස නිදි කර ගන්න ලෝන් එකක් ගන්න නම් ගියේ ඔයාලට කියන්න පුළුවන් මම රැකියාවක් කරනවා. ආයෙනම් ගිය මාසේ වැටුප්පත් අරගෙන එන්න, පේසිප් එක අරන් එන්න, පඩි ගත්තා කියලා ඔප්පු කරන්න සාක්ෂියක් අරන් එන්න කියලා මැනේජර් කියනවා. ඔයා කියනවා මම ව්‍යාපාරිකයෙක්. මට තියෙනවා මාසෙකට රුපියල් ලක්ෂ 5ක 6ක විතර ආදායමක්. ඒ ආදායමෙන් මට පුළුවන් මේ බැංකු ණය ගෙවන්න. මට ලෝන් එක දෙන්න. මැනේජර් මොකද කියන්නේ? ව්‍යාපාරයක් තියෙනවද? කඩේ කොහෙද තියෙන්නේ? කොච්චර බඩු තියෙනවද කියලා අහන්නේ නැහැ. ගිය අවුරුද්දේ ගිණුම් වාර්තා අරගෙන ඉන්න කියනවා. අන්න. ඒයි කොපමණ සහේතුකව අපි කරුණු දක්වුවත් මැනේජර් ඉස්සරහා ඒ කළමනාකරුවාගේ ෆයිල් එකට ඒ ලෝන් එක දෙන්න නම් අපේ ආයතනයේ ගිණුමක් තියෙන්න ඕන. ඒ ගිණුමේ අපි පෙන්නනවා මෙපමණ ආදායම් ලැබුවා, මෙපමණ වියදම් කළා, මෙපමණ ලාභයක් ලබනවා කියනවා. නිකම්මම මේ ඔයාලට ආවට ගියාට ගිණුමක් හදලත් බෑ. ඒක සහතික කරලා තියෙන්න ඕන, ඒක විගණනය කරලා තියෙන්න ඕන. අධික ලාභ ලබන ආයතනයක් නම් ආදායම් බදු ගෙවන්න බැඳී ඉන්න ඕන. එතකොට මැනේජර් බලනවා, බැංක් මැනේජර් බලනවා ඔයා ආදායම් බදු ගෙවන කෙනෙක්ද කියලා. මට ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වුණා. මම රැකියාව ලබ කරන අතරතුර බැංකු ණයක් ලබා ගන්න යද්දී මම කිව්වා රජයේ රැකියාවක් විදායක ශ්‍රේණියේ රැකියාවක් කළා ලොකු සැලරි එකක් තිබුණේ නැහැ. මටත් තිබුණේ ඒ කාලේ රුපියල් 50000 55000ක වගේ නෙට් සැලරි එකක් තිබුණේ. මම කිව්වා මේක වගේ 4-5 ගුණයක් මම ටියුෂන් වලින් හම්බ කරනවා. මට ඕන නම් ඒ බිල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ටියුෂන් ඉන්කම් එක මගේ account එකට ඇවිත් තියෙනවා. ඒ account එකේ details දෙන්න පුළුවන්. ඒක බැංකුවට මදි. බැංකු කළමනාකරුව පෞද්ගලිකවම දන්නවා මම ටියුෂන් කරනවා කියලා. මගේ හිතවත් කෙනෙක් කියලා මේ බැංකු ණය ගන්න ගියේ. ඒත් යක් එනවා. රුවන් ඔයාගේ personal income එක අර ටියුෂන් ඉන්කම් එක මට සහතික කරගන්න පුළුවන්. කාඩ් ඉන්කම් ටැක්ස් ෆයිල් එකක් තියෙනවා කියලා. මම ඒ වෙනකොට ඉන්කම් ටැක්ස් ගෙවන යාපදිංචි වෙලා තිබුණේ නැහැ. අන්න. ගිණුම් වාර්තා නොමැති වීම හේතුවෙන් මට ඒ කිව්ව බැංකු ණය ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇයි? ගිණුම්කරණය කියන එක ඒ තරමටම අත්‍යවශ්‍ය අංගයක් බවට අපේ මේ ලෝකයේ තුල පත් වෙලා අවසන්. ඒ කියන්නේ ආයතනයක් ගැන ආයතනයේ බිල්ඩිම දිහා බලලා එහෙම නැත්නම් ආයතනයේ දිනපතා යන ගණ්ඩුරු කරුව දිහා බලලා බැංකුවක් ලෝන් එකක් දෙන්නේ නැහැ. ඒතොර ඒකේ වැඩ කරන සේවකයන්ට නිලධාරීන්ට දැනුමක් තියෙනවා මේ ආයතනය හොඳ ලාභයක් ලබනවා කියලා. හැබැයි ඒක අපි ලිඛිතව සාක්ෂි සහිතව ඔප්පු කරන්න ඕන ගිණුම් කරන ක්‍රියාවලියක් හරහා. ඒ මං සරල උදාහරණයක් කිව්වා. ඒක සමහර විට මේ ඉන්න අයගෙන් කෙනෙක්ට හරි අනාගතේ වැදගත් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කළා. හැමදාම ඔයාගේ සල්ලි වලින් ව්‍යාපාරය කරගෙන යන්න බැරි මොහොතක් එන්න පුළුවන්. ඔයාලට බැංකු ණයක් ලබා ගන්න සිදුවෙන අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. අන්න එතෙන්දී ඔයා ව්‍යාපාරය වසර ගණනාවක් තිස්සේ ලාභ ලබමින් කරගෙන ආවත් වැඩක් නැහැ. ගිණුම් ඔයා ළඟ නැත්නම් බැංකු ණය ලබා ගන්න ගොඩක් කරදර වෙන්න වෙනවා. ගොඩක් රස්තියාදු වෙන්න වෙනවා. හැබැයි ඔයා විධිමත්ව ගිණුම් හදලා ආදායම් බදු ගෙවන්න ලියාපදිංචි වෙන්න පුළුවන්. අට්ටමකට ආදායම් වැඩි වුණා නම් ආදායම් බදු ගෙවලා ඒ ආදායම් බදු ලිපිකරුව වෙනම පවත්වාගෙන කෙනෙක් නම් ඔයාට ඒ ලිපි ලේඛන බැංකුවට ඉදිරිපත් කරලා ඉතාමත් කිටි කාලයකින් බැංකු ණය කනවත කරගන්න පුළුවන්. ඇයි? අපි කියන්නේ ආයතනය ගැන මම කියන ඔය ආයතනයේ කවුන්ටර් කෙනෙක් වශයෙන් සලකන්න කියලා මගේ විෂයේදී. ඒකට අපි කියන දේ ගැන තහවුරුවක් බැංකුවට තියෙනවා අපේ ලේඛන හරහා. හරි. එහෙනම් දැන් වැඩි විස්තර දැන් කතා කරලා ඉවර නිසා මම ඔයාලට නිර්වචනය ලියා ගන්න දෙන්නම්. දැන් අනිත් කාරණේ තමයි ගිණුම්කරණය කියන දේ පැහැදිලි කරන්න ඕනෑ තරම් නිර්වචන තියෙනවා. දැන් මමත් මගේ පාසල් කාලේ ඉගෙන ගත්ත වෙලාවෙදී මට මතක තියෙන නිර්වචන 6ක් විතර ලියා ගත්තා. ලංකාවේ වරලක් ගණකාධිකාරී ආයතනය මෙහෙම කියනවා, එක්සත් රාජධානිය ගණකාධිකාරී ආයතනය මෙහෙම කියනවා, ආදී වශයෙන් එක පොත් ලියපු ප්‍රසිද්ධ ලේඛකයන් චින්තකයන් මෙහෙම කියලා තියෙනවා. ඒ ආදී වශයෙන් ගිණුම්කරණය ගැන විවිධ ආයතන විවිධ පුද්ගලයෝ කරපු නිර්වචන ඕන තරම් තියෙනවා. දැන් මට දෙන්නේ නිර්වචන වල තිබුණා ඒ එකක්වත් වැරදි නැහැ. දැන් මම මේ විෂය වාට උගන්වන්නේ උසස් පෙළ විභාගයේ ඉලක්ක කරලානේ. උසස් පෙළ විභාගයේ ඉලක්ක කරලා ඉගෙන ගනිද්දී ආට මේ ගිණුම්කරණය යන කුමක්ද කියලා හිස්තන් පුරවන ප්‍රශ්නයක ගිණුම්කරණය ගැන නිර්වචනය කරන්න ලැබෙන්නේ නැහැ. ආට සිදු වෙන්නේ
බොහෝ විට බලන්න විභාග ප්‍රශ්න පත්‍ර පොත ළඟ තියෙනවා නම් පාස් පේපර් පොතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ අපි මේ ලියා ගන්න කරුණුත් එක්ක. MCQ වලදී පළවෙනි ප්‍රශ්න 30 දී අපිට ප්‍රශ්නයක් දුන්නම ඒකට නිවැරදි පිළිතුරු තෝරගන්න පිළිතුරු 5ක් දෙනවා. නේද? වඩාත්ම ගැළපෙන පිළිතුර සහ තවත් පිළිතුරු 4ක් එක පිළිතුරු 5ක් දෙනවා. පහෙන් එකක් තමයි ඔයාලට උත්තරේ විදිහට අංක කරන්න තිබෙන්නේ. අන්න ඒකට තමයි අපි ටාගට් කරන්න ඕනේ. දැන් අපිට අපි මේ පන්ති ආරම්භ කරන්නේ අවුරුද්දක් ගතුමයින් පසු. මේ මාසෙ ඉඳලා තව මාස 12ක් 11ක් ඇතුළත ඔයා විභාගයට පෙනී සිටිනවා. එතෙන්දී මට ඔයාව රස්තියාදු කර අරගෙන යන්න බෑ. ගොඩක් දේවල් අනවශ්‍ය දේවල් විභාගයට ඉලක්ක කර නොගෙන පොත පුරවල. ඒ නිසා මම මේ මොහොතේ ඔයාට ලබන අවුරුද්දේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයට උත්තරේ ලියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් නිර්වචනයක් දෙන්න. ලියා ගන්න මෙන්න මෙහෙම. නිර්වචන දෙකක් දෙනවා. නමුත් මේ දෙක හරහාම මොකද අපි දෙයක් කතා කරන්න ඕන නිසා අපි අවසානයේදී පළවෙනි ප්‍රශ්න උත්තර ලියද්දී මේක හොඳටම ඔයාලට පුරු කර ගන්න පුළුවන්. මෙහෙම ලියා ගන්න. කිසියම් ව්‍යාපාර ආයතනයක ආර්ථික ගනුදෙනු හා සිද්ධීන් කිසියම් ව්‍යාපාර ආයතනයක ආර්ථික ගනුදෙනු හා සිද්ධීන් එක්රැස් කිරීම ආර්ථික ගනුදෙනු හා සිද්ධීන් එක්රැස් කිරීම වාර්තා කිරීම එක්රැස් කිරීම ඒ කියන්නේ ගනුදෙනුවක් හා සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම්. කියන්නේ අපි ගනුදෙනු සිද්ධි පැත්තකින් තියමු ගනුදෙනුවක් කියමු ගනුදෙනුවක් ගැන තොරතුරු මුලින්ම අපි එකතු කර ගන්නවා. එකතු කර ගන්නවා කියන්නේ අපිට ඒව වාර්තා වෙන ක්‍රමයක් හදා ගන්නවා. ඊළඟට ඒව සබා ගන්න වාර්තාව කියන්නේ ලේඛනගත කරනවා. කියන එක්රැස් කිරීම වාර්තා කර ගැනීම වර්ග කිරීම වර්ග කර ගන්නවා. ඒ කියන්නේ ණයට විකුණු මෙපමණයි. මෙතන ලියනවා අත්පිට විකුණු. මෙතන ලියනවා භාණ්ඩ මිලදී ගැනීම. තවත් තැනක ලියනවා සේවකයන්ට ගෙවු වැටු. ඒ වගේ අපි වර්ග කර ගන්නවා. එක්රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශගත කිරීම. ළඟ එක සාරාංශගත කිරීම. සාරාංශගත කිරීම සකස් කිරීම. සකස් කිරීම සහ තොරතුරු අවශ්‍ය ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු අවශ්‍ය ඇල්මැති පාර්ශවයන් වෙත ඇල්මැති ඇල්මක් ඇති කියන එක ඇල්මැති පාර්ශවයන් වෙත ඒ කියන්නේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් ඇති ඇල්මැති පාර්ශවයන් වෙත sannivedanaය කිරීම ඇතුළත් sannivedanaය කිරීම ඇතුළත් समस्त क्रियावलिय गिनुम කරණය ලෙස හඳුන්වයි. गिनुम කරණය ලෙස හඳුන්වයි. හරි. ඔය එක. දැන් ළමයි ඒකදී අපි ඉගෙන ගත්තා ව්‍යාපාරයකට අදාළ ගනුදෙනුවක් හෝ සිද්ධියක්. ඒ පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම ඊළඟට වාර්තා කිරීම ඊළඟට වර්ග කිරීම ඊළඟට සාරාංශ කිරීම ඊළඟට සකස් කිරීම කියන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගන්න කියන්නේ අපි දත්ත අරගෙන මොනවා හරි දෙයක් ගැන දත්ත අරගෙන
ඒවා කිසියම් ක්‍රියාවලියක් ලක්කට යොමු කරලා සකස් කර ගන්නවා. මොනවද? නිමවුමක්. ඊළඟට ඒ නිමවුම් මොකද කරන්නේ? හදා ගන්නවා සකස් කරලා නිමවුමක්. ඒ කියන්නේ ගිණුම් වාර්තා. ඒවා අවශ්‍ය අයට sannivedanaya කරනවා. sannivedanaya කරනවා. කාටද තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඇල්මැති පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවයන්ට. මොකක්ද අනේ ඇල්මැති කියන්නේ? ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන උනන්දුවක් දක්වන අය. ඒ කවුද? මම අර කලින් කිව්ව ලිස්ට් එක. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, බැංකුව, රජය, ණය සපයන ආයතන, බැංකුව කිව්වම ණය සපයන ආයතන ගන්න පුළුවන්, ලීසින් කරලා ගන්න පුළුවන්. අනාගත ආයෝජකයෝ කියන අපිත් එක්ක අනාගතයේදී සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන අය, පරේක්ෂකයන්, ඒ වගේ අයට අපි ගැන තොරතුරු සංනිවේදනය කිරීම, ගිණුම්කරණයේ කටයුතු ගිණුම්කරණය ලෙස අපිට කියන්න පුළුවන්. මේ විතරක් නෙමෙයි. දැන් නිර්වචනයේ මේ දේවල් කියුණාට මේ විතරක් නෙමෙයි. අපි සකස් කළ ගිණුම් වාර්තා පරිසම් කරගන්න එකත් එකවුන්ටන්ට්ගේ කාර්යභාරය. නේද? ඒ කියන්නේ ආයතනයේ මුදල් පිළිබඳ වාර්තා, දේපල පිළිබඳ වාර්තා, හදපු ගිණුම් තවත් කෙනෙක්ට තියාගන්න මම හදලා ඉවරයි මේ සංවේදනය කරා එතනින් එහාට මගේ වගකීමක් නැහැ කියලා එකවුන්ටන්ට් වගකීමෙන් නිදහස් වෙන්න බෑ. දැන් උදාහරණයකට නෛතික අවශ්‍යතාවයකට මමත් ඔය අමාත්‍යාංශවල එකවුන්ටන්ට් විදිහට වැඩ කරද්දී සමහර ඉන්වෙස්ටිගේෂන් වලට මටත් යන්න සිදුනා ඔය කියන රාජ්‍ය ආයතන වලට මොනවාද අපි කියනවා අල්ලාසෝ දූෂණ කොමිසම් සභාවට යන්න ඕන. ඊට පස්සේ FCID එකට ගියා. කියන්නේ මම හොරකම් කරලා නෙමෙයි. FCID අනුග්‍රහකයම දන්නවනේ දේශපාලඥයෝ නම් බොහොම උජාරුවට මාංචු කුට්ටමක් දාගෙන මෙහෙම කරලා යනවා බොහොම නිකන් අර ලෝක කුසලානේ දිනාගෙන යනවා වගේ තමයි බොහොම උජාරුවට වන්දනාකාර බස් එකෙන් හැලා උසාවියට යන්නේ. හොරකම් කරලා කියන්න බෑ ඒක උසාවියේ ඉතු වෙන්න ඕන දෙයක් කොහොම හරි එහෙම සකකාරයෙන් බවට පත් වුණත් ඒක හරි නේද මාධ්‍ය සංදර්ශනයක්. හැබැයි මම නම් සාක්ෂි දෙන්න ගියේ හරිම බහින්. මට එන්න කියලා තියෙන්නේ accountant කෙනෙක් විදියට ඊට අදාළව මූල වාර්තා අරගෙන. සමහරවිට මම සේවයට යන කලින් සිදුවෙච්ච දේවල් මම සේවයට යන 2018 අවුරුද්දේ ඊට කලින් සිදුවෙච්ච වංචා ගැන පැමිණිල්ලක් ආවම ගිණුම් වාර්තා අරගෙන ඒ ගිණුම් ලේඛන අරගෙන අහවල් පැයට මෙන්න මේ ස්ථානෙට එන්න කියලා ලිඛිත දැන්වීමක් කරනවා අදාළ ඒ විමර්ශන නිලධාරීන්. බඩේ අමාරුවක් හැදුනා. පුතාගේ වෙහෙද විදින තියෙනවා කියලා එකෙන් ගැලවෙන්න බෑ. වංචාවලක් මොකද බ්‍රයිබරි කමිෂන් එක කියන්නේ අල්ලාසෝ දූෂණ කොමිසම සභාවට මම 10 වතාවකට වඩා ගිහින් තියෙනවා. FCID එකටත් ඒ වගේම මාර ගණනක් ගිහින් තියෙනවා. ඉතින් සාක්ෂියක් අවශ්‍ය නිසා ඒ කියන්නේ ඒකටත් මම උසාවිය යන්නත් ඕන නැහැ. ලේඛන ඉදිරිපත් කරන්න යන්නේ. හැබැයි නිලධාරීන් අපෙන් හරස් ප්‍රශ්න අහනවා. එතෙන්දී මම කිව්වොත් මම ජොබ් එකට යන කලින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ රිපෝට්ස් මම දන්නේ නැහැ, දැකලා නැහැ කිව්වොත් ඒක මගේ වරදක්. ඇයි? මගේ ඒකට අහන්නේ මොකද්ද? ඔබතුමා නේද දැන් මේ ආයතනයේ accountant? මම කියනවා ඔව්. එහෙනම් ඔබතුමාට වගකීමක් නැද්ද? accountant කෙනෙක් විදියට ගණකාධිකාරිවරයෙක් වශයෙන් ඔබතුමාගේ ආයතනයේ ගිණුම් වාර්තා පරිස්සම් කරගන්න එක. ඔන්න පොලිස් නිලධාරිතුමා අහන දේ. වගකීමක්. ඇයි? ඒක ගිණුම් කරන කාර්යයක්. එතකොට මම මේ report හදන විදිය දන්නේ නැහැ. ඒක දැක්කලා නැහැ. මට ඒක අදාළ දෙයක් නෙවෙයි කියන්න මට හැකියාවක් නැහැ. එහෙනම් මතක තියාගන්න දරුවනේ. ගල්දනුවක් සිදු වුණොත් ඒ ගල්දනුවට දාලව සියලුම දේවල් සකස් කරලා නිමවමක් ආවම ඒ නිමවම අවශ්‍යයට ලබා දීලා එතනින් එහාට ඒ ගල්දනුව පිළිබඳව සියලුම දත්ත රැස් කර ගැනීම පවා ගිණුම් කරන්නේ කාර්යභාරයක් බවට පත් වෙනවා. හරි. ඔන්න දැන් ඒ ගැන පැහැදිලි අදහසක් ඇති. අපි තව කෙටි නිර්වචනයක් ලියාගමු. දැන් ගිණුම් කරන යන කුමක්ද කියලා මාත් මේ ප්‍රශ්නය ලිව්වා. පළවෙනි නිර්වචනය ලියාගත්තා. තව එකක් ලියා ගන්න අනුච්ඡේදයකින් මෙහෙම. මෙහෙම ලියන්න. ආයතනයක් පිළිබඳ ඇල්මැති පාර්ශවයන් සඳහා ආර්ථික තීරණ ගැනීමට
ආයතනයක් පිළිබඳ ඇල්මැති පාර්ශවයන් සඳහා ආර්ථික තීරණ ගැනීමට තොරතුරු සැපීමේ ක්‍රියාවලිය මම ආයෙත් කියන මම පොඩ්ඩක් වේගෙන් ගියා වගේ ආයතනයක් පිළිබඳව ඇල්මැති පාර්ශවයන් සඳහා ආර්ථික තීරණ ගැනීමට තොරතුරු සැපීමේ ක්‍රියාවලියක් ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ඒක ගොඩක් කෙටි. හැබැයි ඒකිනුත් ගිණුම්කරණය ගැන අදහසක් කියවෙනවා. දැන් ඔය වචන ප්‍රමාණය කෙටි වුණාට කලින් කිව්ව විස්තරෙම තමයි. හිතන්න මෙහෙම දැන් මෙතනදි කියනවා ඇල්මැති පාර්ශවයට. ඒ කියන්නේ ආයතනයක් ගැන උනන්දුවක් දක්වන අයට ආර්ථික තීරණ ගැනීම සඳහා ඇල්මැති පාර්ශවයන්ට එයාලගේ ආර්ථික තීරණ ගන්න තොරතුරු ලබා දීම අපි කියනවා ගිණුම්කරණය කියලා. ඇල්මැති පාර්ශවයන් ගැන අදහසක් තියෙනවා. ආර්ථික තීරණ කියන්නේ අප සමග ගාන්ධරු කරනවද නැද්ද කියලා තීරණය කිරීම. අපට බැංකු ණය ලබා දෙනවද නැද්ද කියලා තීරණය කිරීම. අපේ ව්‍යාපාරය කරගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවද නැද්ද කියලා තීරණය කිරීම. අපට භාණ්ඩ ණයට විකුණනවද නැද්ද විකුණනවද කියලා තීරණය කිරීම. අපේ ව්‍යාපාරයත් එක්ක අනාගතයේ මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරයේ අයිතිකරුවෙක් බවට පත් වෙන්නද නැද්ද කියලා තීරණය කිරීම. අන්න ආර්ථික තීරණ ගන්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඇල්මැති පාර්ශව විවිධ අය ඉන්නවා. අයිතිකරුව බලන්නේ හැම විටම ව්‍යාපාරය ලාභ ලබලද කියලා. කළමනාකරුව බලන්නේ තමන් ගත්ත කළමනාකරන තීරණ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා. මොකද ජොබ් එක රැකෙන්නේ තමන්ගේ තීරණ සාර්ථක වුණොත්. සේවකයෝ බලනවා ගිණුම් කරන තොරතුරු දිහා යාගේ පඩිය වැඩි වේද ලබන අවුරුද්දේ බෝනස් ලැබෙයිද පහසුකම් වැඩි වේද කියලා. බැංකු බලනවා මේ ආයතනයට බැංකු ණයක් දීලා ඒක අය කර ගන්න පුළුවන් වේද නැද්ද කියලා. ගාන්ධරුකරුව බලනවා හෙට අනිද්ද වැහෙනෙන ව්‍යාපාරයක්ද එහෙනම් එයාගෙන් භාණ්ඩ මිල දීගෙන වැඩක් වේද? අය ඉතින් හදිසියේ වරන්ටි පීරියඩ් එකකට උද භාණ්ඩ රිටර්න් කරනවා. කම්පැනි වැහෙනවා වැඩක් නෑ නිසා දන්න කියන කම්පැනි එකක්ද නැද්ද කියලා බලනවා. අන්න ඒ ආකාර අනාගතයේ අපිත් එක්ක සම්බන්ධ වෙන ආයෝජකයෙක් බලනවා මේක ලාභ ලබන ව්‍යාපාරයක්ද? ආයෝජකයෙක් කැමති වෙන්නේ නැහැනේ වැහෙන්න යන ව්‍යාපාරයක් මිලදී ගන්න. ආයෝජකයෙක් කැමති වෙන්නේ නැහැනේ අලාභ ලබන ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න. අන්න ව්‍යාපාරයක සම්බන්ධ වෙනවද නැද්ද? මොනවද ඒවා? ආර්ථික තීරණ ගන්න. ඒ ආර්ථික තීරණ ගන්න නම් මොකද වෙන්න ඕනේ? ආයතනය පිළිබඳව තොරතුරු සපයන්න ඕනේ. ඒ කිව්වේ මොනවද? ගිණුම් කරන තොරතුරු මෙතනද කියනවා. ගිය අවුරුද්දේ ලාභය කීයද? ගිය අවුරුද්දේ ආදායම කීයද? ඒ ආදී වශයෙන් තොරතුරු සපයන්න. ඉතින් ළමයි තොරතුරු සපයන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තොරතුරු සපයන්න නම් අපි අර කලින් කිව්වා වගේ ලොකු ප්‍රොසෙස් එකක් අනුගමනය කරලා අපි ළඟ හැම දත්තයක්ම තියෙන්න ඕනේ. හැම බිලක්ම අපි ළඟ එකතු වෙලා තියෙන්න ඕනේ. ඒකයි මේ ගිණුම්කරණයේ කාර්යනස අපි විග්‍රහ කරන්නේ. දැන් අපට ඔය කියන නිර්වචන දෙක ප්‍රමාණවත් ගිණුම්කරණය යන කුමක්ද කියලා පළවෙනි ප්‍රශ්නය ආවම උත්තරය සපයන්න. හරිද? දැන් දෙවෙනි නිර්වචන කටපාඩමේ තියාගන්න උත්සාහ කරන්න. හදිසියෙවත් ඔතනකදී හරිද මේ මම අහුව වගේ කෙනෙක් ඇහුවොත් එහෙම නැත්නම් වෙන ප්‍රශ්න පත්‍රයක හරි උත්තරයක් ලියන්න ආවොත් කියලා ලියන්න දෙවෙනි නිර්වචනය කටපාඩමේ තියාගත්තම ඇති. දැන් නැත්නම් අපේ විභාග ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගිණුම්කරණය තම ප්‍රභේද දෙකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙත් අපි ඉගෙන ගන්නවා. විභාග ප්‍රශ්න පත්‍ර පොතේ කොහොලාවට තියෙන්නේ ගිණුම්කරණය පිළිබඳව වඩාත් ගැළපෙන වාක්‍ය තෝරන්න කියලා. දැන් අපි මගේ මේ 19 පොත තියෙනවා. 19 පොතේ පළවෙනි ප්‍රශ්නට අවිත් තියෙනවා මොකද්ද? පහත 19 අවුරුදු පළවෙනි ප්‍රශ්න පත්‍රය. පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? ඒක තියෙනවා පස්වෙනි උත්තරයේ මෙහිම. ආයතනයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සංවේදනය කිරීම. ඉගෙනගත් නිර්වචනය. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ වල දාගන්න තමයි අපිට මේ නිර්වචන දෙක ඕන. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වල දාගන්න අපිට නිර්වචන 10ක් ඕනද? නෑ. 10ක් ඕනේ නෑ. එකක් දෙකක් තිබුණම හොඳටම ප්‍රමාණවත්.
හරි. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නේ විදිහට සාකච්ඡා කරලා නතර කරනවා. දැන් යමු අපි දෙවෙනි ප්‍රශ්නය බලන්න. මම ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම් ටියුට් එක. හරි ළමයි ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ගිණුම්කරණය කමා මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න. ලියා ගන්න මේ ප්‍රශ්නේ. හරි ළමයි. ප්‍රශ්නාංක දෙකට අනුව ඔයා ඉගෙන ගන්නවා ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකක් කියලා. බෝඩ් එක සෝරි. මම අද කැමරාව ඉස්සරහට අරගෙනනේ. පේන්නේ නෑ ඔයාලට කිව්වොත් එනවානේ. ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා ළමයි. එකක් අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. තව කොටසක් කියනවා කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය හා කළමනාකරණ ගිණුම් එකක්. දැන් අපි උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔයා මේ කොටස් දෙක ගැන වෙන් කරලා ඉගෙන ගන්නවා. මෙතනින් පසුව ඔයා දැන් විශ්වවිද්‍යාලයට තේරිපත් වුණා. ආගේ උපාධිය මේ ශාස්ත්‍රයන් දෙක වෙන වෙනම ඉගෙන ගන්න ආකාරය තමයි ගිණුම් කරන උපාධියක් කරනවා නම් සකස් වී තිබෙන්නේ. එහෙම නැත්නම් ඔයා වෘත්තීය පාඨමාලාවක් කළා ඒකෙත් අර උපාධියකට වඩා මේ ගැන ලොකු බෙදීමක් ඉගෙන ගන්නවා. ඒ කිව්වේ දැන් මම ඉගෙන ගත්තේ චීජාවල විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන උපාධිය. ඒ කියන්නේ මම විශේෂයෙන්ම මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව උපාධියේදී හදාරනවා. කළමනාකරණ ගිණුම්කරණය ගැන යම් අවබෝධයක් අපිට තිබෙනවා. හැබැයි මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන අතරතුර වර්ණත් ගණකාධිකරණ විභාග සඳහා පෙනී සිටිනවා. ඒ කියන්නේ චාරත් කරනවා කියන්නේ. ඒකේ තියෙනවා විභාග 4ක්. ලෙවල් 4ක් තියෙනවා. ඒකෙන් මම ලෙවල් 3ක් නේ 2මාරක් පාස් කරගත්තා. බොරු කියන්න ඕනේ මම ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ චාරත් සම්පූර්ණ කරේ නැහැ. පළවෙනි ලෙවල් දෙක සම්පූර්ණයි. තුන්වෙනි එකේ සබ්ජෙක්ට් 3ක් පාස් කරගත්තා. ඒ හැම එකක්ම කරගත්තෙත් ඩිග්‍රේඩ් ඉගෙන ගන්න ගමන් ටියුෂන් කරන්නේ. ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ තමයි චාරට් ක්ලාසස් තියෙන්නේ. ඉතින් මම චාරට් ක්ලාස් යන්නේ නැහැ. මම මගේ A level ක්ලාස් කරනවා. මම ටියුෂන් ක්ලාස් කරනවා. ඒකෙන් තමයි මම මගේ වියදම හොයාගත්ත කැම්පස් එකේදී. ඒ නිසා මට වර්ලත් ගණකාධිකරණයේ භාග සඳහා ඉගෙන ගන්න පන්ති යන්න බැරි වුණා. ඉතින් කොහොම හරි විභාග දෙකමාරක් ලෙවල් දෙකමාරක් සම්පූර්ණ කරගත්තා. ඉතිරි එකමාරක් කරගන්න බැරි වුණා. කරගත්තා නම් මමත් වර්ලත් ගණකාධිකාරිවරයෙක් වශයෙන් මේ වන විට ඉනස් කොහේ හරි සේවය කරනවා. හරි ඒක මගේ පැත්තෙන්නේ. දැන් මම එතෙන්දී චාර්ට් කරද්දී සමහර අය තව කෝස් එකක් කරා සීමා කියලා. සීමා නෙමෙයි සීමා CIMA. මේක කළමනාකරණ ගිණුම්කරණයේ පැත්තට බලන්න. දැන් CA චාර්ට් ඇකවුන්ටන්සි කියන්නේ මූල්‍ය ගිණුම්කරණය හා සම්බන්ධ පාඨමාලා. මොකක්ද මේ? මොනවද මේවයි තියෙන වෙනස? ඒක ඔය උසස් පෙළේදී ඉගෙන ගන්නවා. දැන් ළමයි අපි රටේ පවතින ගිණුම් කරන නීති ඒ ආකාරයෙන්ටම අකුරටම අනුගමනය කරමින් අර නෛතික ලියවිලි බැංකු මැනේජර්ට ඕන ගිණුම ආදායම් වල දෙපාර්තමේන්තුවට ඕන ආදායම් වාර්තාව සකස් කිරීමේ කාර්යයන් අපි හදාරන්නේ මූල්‍ය ගිණුම්කරණය යටතේ. මූල්‍ය ගිණුම්කරණය යටතේ ඔයාට ඉහළටම ඉගෙන ගන්න තියෙන අවශ්‍යයි නම් පාඩ කරන්න තියෙන්නේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගැනීමක් නෙමෙයි CA කරන එක. චාර්ට් ඇකවුන්ටන්සි කරන එක. එතනදී පාඩ ඉහළ පිළිගැනීමක් සහිත සහතිකයක් ලැබෙනවා. ඉහළම පිළිගැනීම. දැන් මම 2000 දැන් නෙවෙයි. මම 2011 අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගන්නේ. මේ අවුරුදු වලදීම මගේ ඇකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකේ හිටපු ගොඩක් යාළුවෝ CA විභාගත් සම්පූර්ණ කරා. වර්ලත් ගණකාධිකරණ විභාගත් සම්පූර්ණ කරා.
මේ වන විට දැන් මේ 2021 අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා. කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් 10කටත් වැඩි වගේ මේ වන විට අර ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලා රුපියල් ලක්ෂ 6ක් පමණ වැටුප් ලබනවා මාසයකට. මේ මම කිව්වේ අති බහුතරය. එක්කෙනෙක් දෙන්නේ කනේ එච්චර නෑ රුපියල් ලක්ෂ 12ක් විතර පඩි ගන්නවා. අවුරුද්දකට නෙවෙයි මාසෙකට. එච්චර වැටුපක්. ඔව්. මගේ යාළුවෙක් මට ලක්කදී හම් වෙනවා. එයා දැන් ෆිනෑන්ස් මැනේජර් කෙනෙක්. ඒ කියන්නේ කම්පැනි ජාලයක එකම සමාගමට විවිධ තවත් සමාගම් තිබෙනවා. ඒ සමාගම් සමූහයේම ගිණුම් බාර වෙන ප්‍රධාන නිලධාරියා. ෆිනෑන්ස් මැනේජර් විදිහට වැඩ කරන්නේ. එයාගේ සැලරි එක ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12. විවිධ දීමනා වෙනත් දීමනා රහිත වැටුප විතරක් ගිණුමට එනවා ලක්ෂ 12. ඊට අමතරව කම්පැනියේ විදමින් වාහනයක් එයාට අරගෙන දීලා තියෙනවා. කම්පැනියේ විදමින් ඒකට ඉන්ධන ලබා දෙනවා. ජීප් එකක් දීලා තියෙනවා. කොටි 3මාරක් විතර වටින. ඒකට තෙල් ගහන්න මේ ලක්ෂ 12 වැය වෙන්නේ. එයා පාවිච්චි කරන නිවසේ දුරකථන වලට එයාගේ මොබයිල් ෆෝන් එකේ අන්තර්ජාල බිල් ගෙවන්න එයාගේ මේ ලක්ෂ 12 වැය වෙන්නේ නැහැ. එතකොට එයාට මාස 4න් 5න් වගේ විදේශ රටවල් වලට යන්න සිදු වෙනවා. සමහර විට ඒ බිස්නස් වැඩවලට වෙනත් රටවල් වලට යන්න සිදු වෙනවා. එතකොට බිස්නස් ක්ලාස් ටිකට් ගන්න ඕන. ඒකට මේ ලක්ෂ 12 වැය වෙන්නේ. කැමති නම් එයාගේ වයිෆ් එක්ක අරගෙන යන්නත් පුළුවන් ඒ වගේ ටුවර් එකකට. ඒකටත් ඉතින් මේ ලක්ෂ 12 වැය වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම කම්පැනි එක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක කරගන්න පුළුවන්ද? මම ඔය කියන යාළුවගේ නම කියන්නේ නැහැ. යා අපි හොඳ ආකාරව දන්න ඔය හැමෝම වගේ අහලා තියෙන ප්‍රසිද්ධ සමාගමක විධායක මට්ටමේ නිලධාරියෙක්. ඉතින් එයාගේ මම අහලා නැහැ ඔබේ නම අපි තාමත් කතා කරන්නේ වම්බලන් කියලානේ. මේ නම ගම කියන්නද කියලා අහලා නැහැ. මට එහෙම අහන්න හිතුනේත් නැහැ. මාත් එක්ක මගේ රූම් එකේ එකට වැඩ කරපු මගේ යාළුවෙක්. හැබැයි එයාගේ පෞද්ගලික ජීවිතේ එයා අපිත් එක්ක කියපු දේවල් කියන්න මට බැරි කමක් නැහැ. එයා ආවේ මායින් ගම්මානයකින්. කැම්පස් එකට එන්නේ මායින් ගම්මාන. ඉස්සර තිබුණේ මායින් ගම්මාන කියලා එකක් ඔයාලා සමහරට අහලා නැතුව ඇති. ඉතියනේ තරුණු ප්‍රභාකරන් කියලා මිනිහෙක් කියන්නත් බෑ යකෙක් නේද? අන්න යුද්ධය කියන්නේ මඩකලපුව ප්‍රදේශයට වෙන්න. මඩකලපුව ප්‍රදේශයේ එක පැත්තක කොටි පාලන ප්‍රදේශයේ අනිත් පැත්තේ සිංහල ගම්මාන. ඒ අතරමැද බොහොම අමාරුවෙන් සිවිල් ආරක්ෂක බලකාය හමුදා සූදාදුව අර දෙපැත්ත බැලන්ස් කරගෙන සිංහල ගම්මාන වලට ආරක්ෂාව දෙමින් ඉන්නවා. අන්නේ ගමක හැදුණු පොල්ලෙක්. අපි දවසක් එක්තරා වෙනත් ඇමිලිපිටි ප්‍රදේශයේ මලගෙදරක ගියාම අපි බැව කනාන්න ගියා. මේක එකපාරට මන්නේ අතුරු දහන්. අපි හොයනවා කො මේක අපි හිතුවේ කොහේ හරි මඩක ගිල්ල කියලා නෑ. ඒක වැවේ එහා පැත්තේ මතු වෙලා හු කියනවා. දියකාවෙක් වගේ නැත්නම් මාළුවෙක් වගේ පීනන්න පුළුවන්. ගමේම හැදිච්ච අපි කියනවා ගම් කබරෙක් කියලා. අන්න ඒ වගේ එකේ. ඉංග්‍රීසි කතා කරන්න බෑ ඒ කාලේ. බොහොම අමාරුවෙන් තමයි ඉංග්‍රීසිත් ඉගෙන ගත්තේ. හොඳම දේ තමයි එයා සෙකන්ඩ් ඉයර් එකේ තමයි O level ඉංග්‍රීසි පාස් වෙන්නේ. ඒක දන්නේ මම විතරයි. ඒ කියන්නේ මම සමීපම යාළුවෝ කීප දෙනෙක් විතරයි දන්නේ. එයා අපේ හොස්ටල් එකේ රූම් එකේ හිටියේ. මුගේ අතේ තිබුණ ඇඩ්මිෂන් එකක්. මම හව බොහොරට මොකක් හරි ලියන්නවත් යනවද කියලා හුවා. ඉතින් O level විභාගේ තියෙන කාලේ දෙසැම්බර් මාසේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. මම මචං ගමනක් ගිහින් එන්නම් කියලා ඇඩ්මිෂන් එකකුත් තරහ යනවා. මම හව ඔබ කාටයි පොඩේකට විභාගයක් පල්ල ලියන්න යනවද කියලා. ඉතින් හිතන්නේ නැහැ. නෑ මචං මගේ කඩ්ඩාවුනේ කඩ්ඩ කියලා කැම්පස් එකේ භාෂාවෙන් කියන්නේ ඉංග්‍රීසි. අලියර වරෙන්කෝ කියලා ඉතින් යවුවා ගිහින් ආවම මම ඇත්තටම ඔබටම ලිව්වා. මචං මගේ කඩ්ඩාවුනේ ඔබ දන්නේ නැද්ද කියලා මෙන්න ප්‍රතිඵල සාතිකයේ පෙන්නනවා බැලෙන්න ඉංග්‍රීසි විෂය අසම අද මේ වගේ ඉහළ වැටුපක් ලබනවා මොනව කරපු නිසාද CA කරපු නිසා. ඒකට ඔයාලට අහන්න පුළුවන් හිතනවා ඉන්න පුළුවන්. සර් එතන එක සිංහලෙන්ද ලියන්න තියෙන්නේ නෑ. පළවෙනි විභාගය දෙක නම් සිංහලෙන් කරන්න පුළුවන්. එයාත් කරේ එහෙම තමයි. මම පළවෙනි විභාගය කරේ සිංහලෙන් බොරු කියන්න ඕන නෑ.
හැබැයි ඒ විෂය කරන්න මේ විභාග සමත් කරගන්න අපට අර අපි කියන්නේ මේ සුද්ධ වගේ කතා කරන්න ඕන නැහැ. මුද්දම ඉංග්‍රීසි ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඕන වුණා නම් අර මගේ කියන යාළුවෝ තමහලාට මගේ නමින් කාඩ් එක කියවෙන්න පුළුවන්. ඒ නිසා මගේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. කාඩ් එකවත් මම ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. මොකද කාඩ් එකේ නම හොයාගන්න අමාරු. කාඩ් එක කැම්පස් වල අපිට තියෙන වෙනම නමක් තියෙනවනේ. මගේ නම රුවන් කුමාර නායක. මගේ නමෙන් කවුරුවත් කැම්පස් එකේ යාළුවෝ දන්නේ නැහැ. ළඟම යාළුවෝ කීප දෙනෙක් කරගෙන අනිත් අය දන්නේ අපේ වෙනම අනුවර්ධ නාමයකින්. ඒකත් කියවෙන්න පුළුවන්. ඉතින් මම කියමින් හිටියේ එහෙම ඉංග්‍රීසි ධර්මයක් අවශ්‍යයි නම් මේ ගොඩක් අයට මේ වගේ වැටුපක් ලබන ගොඩක් අයට තාමත් accountant කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ උන්ට දැනුත් ඉංග්‍රීසි බැරිද නෑ පුළුවන්. ඒ විෂයට ඇවිල්ලා ඒ විභාග සඳහා පාඩම් කරන අතරතුරම අපි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන අතරතුරම ඒ භාෂාව සමග ඒ ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගනිද්දී ඔටෝමැටිකලි අපි ඉගෙන ගන්නවා. ඒ නිසා පාඩම මම උසස් පෙළින් පසුව කරන්න පුළුවන් හොඳම ලෙහෙසිම දෙයක් කියන්නම්. මූල්‍ය ගණකාධිකරණයේ පැත්තෙන් හැටරනවා නම් CA chartered accountancy කරන්න. ඒ තරම් විදමක් යන්නේ නැහැ. ඊළඟට මම හැරුණොත් මේ පැත්තට ඒ මූල්‍ය ගිණුම්කරණයේ පැත්තෙන් අපිට ඉහළටම ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඊළඟට දෙනවා කළමනාකරණ ගිණුම්කරණය කියන කොටස. ඒ අපි එක් උසස් පෙළ ඉගෙන ගන්නවා. ප්‍රාග්ධන ආයෝජන තීරණ ආර්ථික පිරිවැයකරණය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන ගිණුම් කළමනාකරණ ගිණුම්කරණය ගැන අපි ඉගෙන ගන්න පාඩම්. මම කියන්නේ ගියේ 14 වසරේ ඉගෙන ගන්න පාඩම් කියන්නේ. ඒ සම්බන්ධව අපිට ඉහළ පිළිගැනීමක් තියෙන වෘත්තීය පාඨමාලාවක් තිබෙනවා. මේ උපාධිනේ මම කියන්නේ. මේ වල වෘත්තීය පාඨමාලා අපේ රටේ වගේම විදේශ රටවලත් හොඳ ඉහළ පිළිගැනීමක් තියෙන වෘත්තීය පාඨමාලාවක් තමයි CIMA සීමා කියන්නේ. මේක කරන්න ස්ටර්ලින් පවුන්ඩ් වලින් ගෙවන්න ඕන ගෙවීම. මේක කරන්නේ රුපියල් වලින්. ලොකු වියදමක් නැහැ. ලොකු වියදමක් නැහැ. සාමාන්‍ය අඩු ආදායම් ලබන කෙනෙකුට වුණත් බැලන්ස් කර ගන්න පුළුවන්. දැන් උසස් පෙළ පන්ති වලට ඉගෙන ගන්නදී අපි දන්නවා දැන් මම අපේ දැන් 2021 කියලා ළමයිගෙන් අපි අය කරන්නේ රුපියල් 5000ක පන්ති ගාස්තුව. 5000ක 7000ක වගේ පන්ති ගාස්තුවක් ඇතුළත ඔයාට මාසයකට ඒ විදිහේ 100,000 ඉගෙන ගන්න පුළුවන්. මේකට ටිකක් අමාරුයි. පන්ති ගාස්තු ලංකාවේ ඉගෙන ගන්න නිසා රුපියල් වලින් ගෙවන්න සිදු වෙනවා. හැබැයි විභාග ගාස්තු, ලියාපදිංචි ගාස්තු ගෙවන්න සිදු වෙන්නේ ස්ටර්ලින් පවුන්ඩ් වලින්. එතන අය කිරීම ටිකක් ඉහළයි. සාමාන්‍යයෙන් දැන් තිබෙන විනිමය අනුපාතත් සමග මේක කරන්න ඔයාලට අවුරුදු 3ක් විතර ගත වෙනවා. ඔය අවුරුදු 3 කරන්නේ දැන් රුපියල බාල්දුවෙම ඉන්නේ පවතින නේ ස්ටර්ලින් පවුන්ඩ් එකක් මම හිතන්නේ දැන් 200 දැන් ඩොලර් එක 220ට 220 210ට වගේ යනවානේ බැංකුවේ ඩොලර් දෙන්නෙත් නෑ. ස්ටර්ලින් පවුන්ඩ් රේට් එක ඊටත් වඩා පොඩ්ඩක් වැඩි. කොහොමද රුපියල් ලක්ෂ 18ක 20ක වගේ කියන්නේ ඔයා දැන් සීමා පටන් ගත්තොත් පටන් ගන්න වෙලේ 2012 අවුරුද්දේනේ 2012 ඉඳලා 2015 වෙනකන් වගේ ඉගෙන ගන්නවා. මේ අවුරුදු 3ක කාලය ඇතුළත ඔයාලට රුපියල් ලක්ෂ 18ක් ලක්ෂ 20ක වගේ කරනවා නේද? අර පවුන්ඩ් රේට් එක අඩු වැඩි වෙද්දී ඒ අනුව ඔයාලට මේ වගේ රුපියල් වියදමක් කරන්න වෙනවා. අවුරුදු 3ටම. ඉතින් මේ වගේ වියදමක් අපි හැමෝටම දරා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කාරණය තමයි දැන් චාර්ට් කරන අය දැන් මම කිව්වා අපි කැම්පස් එකෙන් අවුට් වෙන්නේ 2011 අවුරුද්දේ. ඒ අවුරුද්දේ ඊට පස්ව තමයි චාර්ට් කරපු මගේ යාළුවෝ විභාග සම්පූර්ණ කළේ. අවුරුදු 4ක් ගත කළා. ටිකක් මහන්සි වුණා. ටිකක් නෙවෙයි ගොඩක් මහන්සි වුණා. ගොඩක් මහන්සි. සීමා කරන්න අපි කැම්පස් එකෙත් ඉන්නවා අවුරුදු 4ක්. අවුරුදු 4ක් අපි කැම්පස් එකේ ඉඳි කැම්පස් ආපු සමහර යාළුවෝ කෝස් එකටම අවුරුදු 3යි කැම්පස් එකේ අවුට් වෙන්න කලින් සීමා ක්වොලිෆයිඩ් accountant කෙනෙක්. අපි third year ඉවර වෙද්දී නැත්නම් final year එකට පටන් ගනිද්දී සමහර යාළුවෝ සීමා කරපු අය accountant කෙනෙක් විදිහට වැඩ කරනවා. අන්තිම අවුරුද්දේ කැම්පස් එකට එන්නේ කම්පැනිෙන් දීපු වෙලෙ කෙනෙක්. ජොබ් එක ලැබෙනවා. ඉතින් මොකද මේ දෙකෙන් හොඳ? දෙකම හොඳයි. මේ දෙකටම දේශීය රැකියාව වෙන පොලේ වගේම අන්තර්ජාතික රැකියාව වෙන පොලේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඉහළම පිළිගැනීමක් තියෙනවා. අපිට හිතන්නවත් බැරි ජීවිතයක්. අර වැවේ දවසම ගත කරපු මගේ යාළුවන්ට සර්ලා කිව්වේ උසස් පෙළ පාස් කරගනින්න.
මගේ යාළුවා ඇත්තම කිව්වා මචං මම ඇත්තටම පාඩම් කරේ මේ බෝම්බ කෑල්ලක් ඇදිලා ආටියක් කියලා කියන්නේ නේද? මෝටාර ආටි කෑල්ලක් ඇදිලා මැරෙනවට බය තමයි මචං මම පාඩම් කරේ. එහෙමයි මගේ අර යාළුවා කිව්වේ. ඒ කියන්නේ ගමේ හිටියොත් ජීවත් වෙන්නේ ගමේමයි. ගමෙන් එන්න පැන ගන්න නම් හොඳ රැකියාවක් තියෙන්න ඕන. කොළඹට යන්න නම් හොඳ රැකියාවක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ඉගෙන ගත්තේ. නැත්තම් ගමේ ඉඳලා කවදාවත් හරි මේ යුද්ධ ඉවර නොවුනේ කොහෙන් හරි පාත් වෙච්ච ආටි කෑල්ලකට ඔළුව කුඩු වෙලා තමයි මම මැරෙන්නේ. ඒ බාහිර මට මම ඉගෙන ගත්ත කියලා කිව්වා. ඒ හැර එයාට චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් කම්පැනි එකක මේ ෆිනාන්ස් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න එහෙමත් පාගත් තිබුණේ නැහැ. උසස් පෙළ පාස් කරගත්තා. ඒ වගේ දැන් අපිට අරමුණක් එක්ක වැඩ කරනවා නම් ඊට පස්සුව ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. දැන් ඒ වගේ උසස් පෙළ පාස් කරගෙන ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට් වුණාට පස්සුව සමහර යාළුවන්ට ප්‍රශ්නයක් ආවා. යුරෝපා රටකට ඉල්ලුම් කරනවද එහෙම නැත්නම් නිව්සීලන්ත යනවද ඕස්ට්‍රේලියාව යනවද කියලා වගේ. ඒව තමයි ඊළඟට මගේ යාළුවන්ට ආපු ප්‍රශ්න. සමහරුන්ට එකවර වීසා දෙනවා දෙපැත්තෙන් මැප් වෙනවා. ඒ කියන්නේ ජොබ් ඔෆර් ඕන පැත්තකින් ගන්න පුළුවන්. ඒතර යාගේ දැන් ලොකුම ප්‍රශ්නේ විභාගේ පාස් කරන එක නෙමෙයි. දැන් යුරෝප් කන්ට්‍රීස් වලට ගිහිල්ලා වැඩ කරනවද එහෙම නැත්නම් නිව්සීලන්ත යනවද කියලා. ඔන්න තියෙන ප්‍රශ්න අපේ අයට. ඇයි මේ සුදුසුකම් ගත්ත අයට ලෝකේ ඕනම තැනක ඉහළ පිළිගැනීමක් විශේෂයෙන්ම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් අපේ ලංකාවේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ට අන්තර්ජාතික රැකියාව වෙනකොට ඉහළ පිළිගැනීමක් තියෙනවා. සමහර විට අපේ රටේ MBBS ડોක්ටර්ස්ලට නේද වෛද්‍ය උපාධිය ගත්ත අපේ වෛද්‍යවරු දේශීය වෛද්‍යවරුන්ට يعني MBBS ડોක්ටර් කෙනෙක්ට සාමාන්‍යයෙන් අධ්‍යාපන ලබන්න හෝ රැකියාවකට යන්න හෝ වෙනත් රටක පහසුවෙන් වීසා ගන්න පුළුවන්. හැබැයි එයා සමහර තැන්වලදී හිර වෙනවා. දැන් ඔය රුසියානු වෛද්‍ය උපාධි ළඟට චීන වෛද්‍ය උපාධි හරහා දැන් අර වෛද්‍ය උපාධිධාරීන් ප්‍රමාණය ලෝකේ වැඩි වෙලා ඒ හරහා සමහර විට ඇතම් තැන්වලදී බල අත්දකලා ඇති දන්න අය ඇති අපේ රටේ වෛද්‍ය උපාධිය ගත්ත කෙනෙකුට මාස්ටර්ස් කරන්න ඉහළට ඉගෙන ගන්න වීසා ලබා ගන්න ටිකක් ප්‍රමාදයක් තියෙනවා. අපේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් අපේ සීමා ක්වොලිෆයිඩ් ඇකවුන්ටන්ට් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්. මොකද අපේ රටේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ඒ එක්සෑම් එක ඒ තරම්ම ටිකක් අමාරුයි. ඒ වගේම ඉහළ පිළිගැනීමක් සහිත සුදුසුකම. බය නැතුව කොමස් කරන්න. සමහර විට මේ පන්තියට සහභාගී වෙන ප්‍රථම සහ අන්තිම දවස අද වෙන්න පුළුවන්. මට ඒක ගැටලුවක් නෑ. බය නැතුව කොමස් කරන්න. ගොඩ දාගෙන විභාගේ මේ වගේ කෝස් එකක් කරන්න. එතකොට මේකදී අර ට්‍රේනින් වෙන්න ඕන අවුරුදු 3ක් ඔඩිට් ෆර්ම් වල යන්න ඕන. එමගේ අර වැඩ වැඩි. හැබැයි වැඩ වැඩි වුණාට පස්සේදී ඊළඟ අවුරුදු 4 පස්සේ තියෙන කරදරේ මොකක්ද? මේ ලැබෙන මුදල් කොහෙද ආයෝජනය කරන්න කියලා. ඒක තමයි ඊළඟට එන ප්‍රශ්න. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. හොඳයි ඉහළ වැටුපකට හොඳ රැකියාවක් කරන්න හැකියාව තියෙනවා. මේ ශේෂ්ත්‍රය දෙකෙන්ම කිව්වා. හරි. මම පුරුද්දක් විදියට මම ගිණුම් කරන ඉගෙන ගත්ත කෙනෙක් ගිණුම් කරන උගන්වන ගුරුවරයෙක් විදියට මම පුරුද්දක් කියලා කියාගෙන ඉන්න පළවෙනි දවසේ සම්බන්ධ වෙන ඕනම ළමයෙකුට ඕනම පන්තියකදී මම මේ කාරණේ කියනවා. ඒ කිව්ව දේෙම ගොඩ කියලා මගේ ගෝලයෝ ඉන්නවා. සර් එදා පළවෙනි දවසේ මට කිව්ව දේ තාමත් මතකයි. ඒ නිසා තමයි සර් මම මේ විෂයට ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තේ. මම ඒ තුනක් ගත්තේ ඇත්තටම සර් අර පළවෙනි දවසේ කිව්ව අර දේශනයේදී අර චාර්ට් කරන්තුෙන් මෙහෙම ගොඩ යන්න පුළුවන් කියලා කිව්ව කාලේ තමයි අර එහෙම හිතට වැදිච්ච හැමෝටම නේ. අවට පින් දෙන්න බෑනේ. ඒ වගේ හැමෝටම මේක මම කියන දේ එච්චර බුද්ධි ගෝචර වෙන්නේ නැහැ. අහගෙන ඉන්නේ හිතෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අය නැතත් කීප දෙනෙක් හරි හැම බැච් එකකම ඉන්නවා. අර මම කිව්ව දේ නිසා හොඳට වැඩ කරලා පිළිවෙලට වැඩ කරලා දැන් මගේ ගෝලියෙක් ඉන්නවා. මං හරිම ආඩම්බරේ කියන්නේ ටැලන්ට් ඇකවුන්ටන්ට්. මම ඉගෙන ගත්ත ගෝලිය. උසස් පෙළ ඉගෙන ගත්ත ගෝලිය. ඉතින් ඒ නිසා මේ ඉන්න කීප දෙනා අතරෙත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් වැඩි ඕනේ නැහැ මට. එක්කෙනෙක් හෝ දෙන්නෙක් තල්ලු කරගන්න පුළුවන් නම් මේ වගේ ලොකු ඉලක්කයකට අපහසුයි හැබැයි ළඟා කරගන්න පුළුවන්. හඳට දුවපන් කිව්ව හඳට දුවපන් කිව්වොත් හඳේ වදින්න ඔළුව වදින්න උඩ පැනපන් කිව්වොත් ඒක කරන්න බෑනේ. හැබැයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න වැඩ කරපන් කිව්වොත් ඒක අපහසුයි. ලෙහෙසි නැහැ. ඇඳේ නිදියගෙන ඉඳලා හෙට ගිහිල්ලා විභාගෙ ලියලා පාස් වෙන්න බෑ. හැබැයි අත් කරගන්න ළඟා කරගන්න බැරි හීනයක්වත් නෙමෙයි. එහෙම ගෝලෙක් මේ පන්තිනුත් බිහි වේවා අඩුතරම එක්කෙනෙක්වත් බිහි වේවා තමයි මගේ අහිංසක ප්‍රාර්ථනාව. හරි. දැන් මොකක්ද දැන් අපේ පාඩමට ආවොත්
මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? ඒ කියන්නේ ප්‍රශ්නේ ඔයාගේ පොත සූදානම් කරගන්න මෙන්න මෙහෙම. දවල්ට කෑම කාලා ඉන්න අතර වාරේ දැන් මේ කියන දේවල් අහගෙන බැරිම තන ඉඳාගෙන දන්නෙත් නෑ අපේ කට්ටිය. මෙන්න මෙහෙම පොත සූදානම් කරගන්න. මූල්‍ය ගිණුම්කරණය කියලා එක පස්සකින් කළමනාකරණ ගිණුම්කරණය කියලා තවත් පස්සකින්. ලියා ගන්න පළවෙනි වෙනස්කම. මූල්‍ය ගිණුම්කරණය පැත්තෙන් යන්න. මූල්‍ය ගිණුම්කරණය පැත්තෙන් යන්න. අතීත තොරතුරු භාවිතා කර මූල්‍ය වාර්තා සකස් කරයි. අතීත තොරතුරු භාවිතා කර මූල්‍ය වාර්තා සකස් කරයි. කළමනාකරණ ගිණුම්කරණය පැත්තේ යන්න. පුරෝකථනය කළ තොරතුරු. පුරෝකථනය කළ තොරතුරු. එහෙම නැත්නම් අපි කියනවා වරහන් ඇතුළේ යාගෙන අනාගත තොරතුරු. පුරෝකථනය කළ තොරතුරු වරහන් ඇතුළේ අනාගත තොරතුරු. වැඩි වශයෙන් යොදාගෙන. පුරෝකථනය කළ තොරතුරු අනාගත තොරතුරු වැඩි වශයෙන් යොදාගෙන මූල්‍ය වාර්තා සකස් කරයි. මූල්‍ය වාර්තා සකස් කරයි. ඒ කියන්නේ ළමයි මේ දැන් මූල්‍ය ගිණුම්කරණයේදී සිදු වූ දේවල් සිදු වෙන්න නියමිත දේවල් අපි පොත්වල ලියාගන්නේ නැහැ. මේ වන විට ආයතනයේ සිදු වූ තොරතුරු සිදු වූ ගණන පොත්වල ලියාගෙන ඒ අරහා වාර්තා හදනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත තොරතුරු පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. වැඩිපුරම පාවිච්චි කරන්නේ අනාගත තොරතුරු. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මම පොත් ප්‍රකාශයට පත් කරන්න යනවා. දැන් මම මේ වගේ පොතක් රචනා කරලා වෙනද පොලේ අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වියදමින්ම තමයි මේක මුද්‍රණය කරන්නේ. එතකොට මම කල්පනා කරනවා මේ වගේ පොතකට වෙනද පොලේ විකුණන්න පුළුවන් පිටපත් ප්‍රමාණය කීයද? පොත් 10000ක් නම් විකුණ ගන්න පුළුවන් වගේ තේරෙන්නේ. ලක්ෂයක් පොත් මුද්‍රණය කළ වැඩක් නැහැ. ඉතින් 90000 කන්නද නේද? ඉතින් පොත් ප්‍රකාශකයන්ගෙන් තොරතුරු හොයලා මම මොකද කරන්නේ මේ වගේ පොතක් මුද්‍රණය කරොත් විකුණ ගන්න පුළුවන් ඒකක ප්‍රමාණය ගෙස් කරනවා සම්ජාතීය පොත් ඇසුරින්. එතකොට අපි හිතනවා 10000ක් හරි. එහෙනම් 10000ක් මුද්‍රණය කරන කලින් මේව කරන්න ඕන. 10000ක් මුද්‍රණය කරන්න පිරිවෙල කීයද? ඔන්න පොත් මුද්‍රණය කරන ආයතන කීපයකට ගිහිල්ලා අහනවා මිල ගණන්. පොතේ පිටු ගාන කියලා. මෙන්න මේ වගේ ක්වොලිටි එකේ දැන් රහන මුද්‍රණ සමාගම අහන මොන වගේ ක්වොලිටි එකක්ද ඕනේ? හොඳ විදිහට දැන් මම මගේ ටියුට් වල තියෙනවා ටිකක් මිලෙන් ටිකක් වැඩි වටිනාකමකින් යුතු පිටු පාවිච්චි කරලා තියෙනවා. මම ඒ කාලේ මේ වගේ කොලයක් මිලදී ගන්න රුපියල් 3ක් විතර වැය කරා. දැන් මම ළඟ තියෙනවා මේ මාස්ටර් ගයිඩ් පාස් පේපර් පොත. ඒ ආයතනය පාවිච්චි කරන්නේ අර අපිට අඩු මිලකට විකුණන්නේ පොත නේද? මාස්ටර් ගයිඩ් පොත තමයි පාස් පේපර් පොතකට වල ගන්න ඕනේ. ගිය අවුරුද්දේ 425යි මේ අවුරුද්දේ මම හිතන්නේ 475ක් වගේ වෙන්නේ කවුන්ටි පොත. හැබැයි ඒක අර කොළවල ගුණත්වය අඩුයි. අපිට කොළේ ගුණත්වය ඕනේ අපිට ඕනේ වැඩේ කරගන්න පාට් මේ පේපර් කියව ගන්නනේ. ඉතින් මේ පොත හොඳටම හොඳයි. මම ඉහළින්ම රෙකමන්ඩ් කරන පොතක් මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයන්ගේ පාස් පේපර් පොත. ඉතින් එතකොට යන්න පොතේ පිටුවල ගුණත්වය අනුව ඊළඟට කවරේ ස්වභාවය අනුව අපිට යන වියදම වෙනස් වෙනවා. මම මේ හැම දෙයක්ම ප්ලෑන් කරනවා. මොන වගේ කවරයක්ද පිට කවරේ වශයෙන් ගන්නෙ? මොන වගේ ගුණත්වයකින් යුතු කොලයක්ද පාවිච්චි කරන්නේ? දැන් නවකතා පොතක් නම් ටිකක් ගුණත්වයේ වැඩි පිටු පාවිච්චි කරනවා. පාස් පේපර් පුත්‍රාන ගුණත්වයෙන් අඩු. අන්න ඒ වගේ පොතේ ස්වභාවය අනුව මම තීරණය කරනවා කොපමණ වැයක් වියදමක් දරනවද මේ පොත නිෂ්පාදනය කරන්නේ. ඊළඟට මට ඕනේ වියදම එනවා. පොත් 10000ක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා. මට රුපියල් ලක්ෂ 4ක් වැය වෙනවා. ලක්ෂ 4ක් වැය වෙනවා. පොත් 10000ක්. එහෙනම් එක පොතකට කීයද? රුපියල් 40ක් වැය වෙනවා එක පොතක් මුද්‍රණය කරන්න. එහෙනම් මම විකුණුම් මිල විදියට ලකුණු කරන රුපියල් 30. පොතක් රුපියල්
40කට මුද්‍රණය කරලා මම පොතක් විකුණන රුපියල් 30කට නෑ පිස්සු නැහැ නේද 10කින් පාඩු ගන්න එක පොතකින් අයි මගේ මහන්සි පොත ලියන්න ගත කරපු මහන්සිය ඒකත් එක්ක මම ඔන්න 40කට නිපදවලා මම තීරණය කරනවා රුපියල් 70කට මේක අලෙවි කරන්න ඊළඟට මම බලනවා මේ වගේ පොත් දෙපු තව ඉන්නවනේ මේ වගේ පොතක් වෙළඳ පොලේ විකිනෙන්නේ කීයටද කියලා. ඉතින් එයාලගේ පොත්වල බිල ගන්නොත් ඔන්න 60ක් 70ක් අතර දෝලණය වෙනවා. එහෙනම් මම හිතන ගැටලුවක් නැහැ. අද මේ පොත සාර්ථක වෙළඳ පොලේ විකුණ ගන්න පුළුවන් වෙයි. දැන් මගේ බලාපොරොත්තුව කීයද? පොත් 10000ක් විකුණා ගැනීම. 10000ක් විකුණ ගන්නවා මගේ ටාගට් එක. අන්න. එතකොට මම සැලසුම් හදනවා 10000ක් විකුණුවොත් පොතක් නිපදවන්න 40ක් වැය කළා පොතක් විකුණන්නේ 70 බැගින් එකකින් 30යි එහෙනම් මගේ 10000ක ලාභය කීයද අන්න කල්තියා පොලෝ කතරය කරනවා කල්තියා සූදානම් වෙනවා පොත මුද්‍රණය කරලා කලින් මම වියදම දන්නවා එතකොට ප්‍රින්ටිං එකට බාර දීලා වැඩේ ඉවරුනාට පස්සේ ගාන කියන මුදලාලි කියලා පර්ස් එක අදින්න බෑ ගොඩක් අය එහෙමනේ කරන්නේ නේද වැඩක් කරන බාර දෙනවා ඊට පස්සේ වැඩේ කරලා වුණාම ගාන කිද කියලා ලොකු ගානක් කියනවා ඒ පුද්ගලයා. අන්න එතෙන්දී අපි අමාරුව වැටෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. කලමනාකරන ගිණුම්කරණය කරන්නේ. පෙර සූදානමක් තියාගන්නවා. පුරෝකතනය කළ දත්ත ගන්නෙද. පොත විකුණන්න කලින් විකුණන්න ඕන ප්‍රමාණය අපි තීරණය කරනවා. පොත විකුණන්න කලින් අපි එක පොතක් හදන්න යන වියදම තීරණය කරනවා. අනාගත දත්ත යොදා ගන්නවා. හැබැයි මෙතන එහෙම නැහැ. මෙතන තියෙන්නේ සියලු වූ තොරතුරු වාර්තා කර ගැනීම. එකයි කිව්වේ අතීත තොරතුරු භාවිතා කරනවා කියලා. දෙවෙනි වෙනස්කම ලියන්න. නේ? මොළ ගිණුම් කරන්න. දැන් ගිණුම් කරන ප්‍රමිත අවලියන බෝඩ් එකේ ගිණුම් කරන ප්‍රමිත මූල ධර්ම සංකල්ප නීති රීති ගිණුම් කරන ප්‍රමිත මූල ධර්ම සංකල්ප නීති රීති බහුලව භාවිතා කරයි. ගිණුම් කරන ප්‍රමිත මූල ධර්ම සංකල්ප නීති රීති බහුලව භාවිතා කරනවා. කවුද? මූල ගිණුම් කරන කලමනාකරන ගිණුම් කරන එකත් කියන්න නෑ කෙටියෙන් කියන්න එපා මෙහෙම මම කියන විදිහට ලියන්න ගිණුම් කරන ප්‍රමිත මූල ධර්ම සංකල්ප ඊතරම් භාවිතා නොවේ නැත්තේමත් නෑ නමුත් භාවිතා නොවේ කියලා ලියුවත් කමක් නෑ ගිණුම් කරන නීති රීති ප්‍රමිත සංකල්ප මූල ධර්ම භාවිතා නොවේ දැන් විරල අවස්ථාව විතරයි භාවිතා වෙන්නේ. හරි. මොකද්ද මේ කියන්නේ? ළමයි ප්‍රමිත කියන්නේ අර මම කලින් කිව්වනේ වරලක් ගණකාධිකාරී ආයතනය ගැන. චාර්ට් එක්සෑම් තියන ආයතනය. ඒ ආයතනය තමයි අපේ රටේ ගිණුම්කරණයට අදාළව නීති සම්පාදනය කරන රාජ්‍ය ආයතනය. දැන් සිවිල් නීතියක් කියන අපිට බලපාන නීතියක් සම්මත වන්නේ පාර්ලිමේන්තු වෙන්නේ නේද? උසාවියෙන් නීති හැදෙන්නේ නැහැ. උසාවියෙන් කරන්නේ නීතිය ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා පරීක්ෂා කිරීමක්. කියන්නේ යුක්තිය පසුබිමේ ක්‍රියාවලියක් තමයි උසාවියෙන් කියන්නේ. නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වගේ ගිණුම් කරන ශේෂ්ත්‍රයට අදාළ නීති නිෂ්පාදනය වෙන්නේ වරලක් ජනකාධිකාරී ආයතනය හරහා. එතකොට ඒකටත් අදාළ ප්‍රමිත මේ පනත් තියෙනවා දැන් සමාගම් පනත. ඒ වගේ දේවල් සම්මත පනතක් නම් සම්මත වෙන්නේ පාර්ලිමේන්තුවේ. හැබැයි අර ගිණුම්කරණයටම ආවේනික නීති තියෙන අපේ වල ප්‍රමිත කියලා. ඒ ප්‍රමිත වලින් තමයි අපිට මූල්‍ය ගිණුම්කරණේ යන්න ඕන පාර හදලා දෙන්නේ. මේ පාර යන්නේ මේ ක්‍රමයට තමයි තොරතුරු වාර්තා කරන්න ඕනේ. මෙන්න මේ දේවල් කළ යුතු දේවල් මේ දේවල් නොකළ යුතු දේවල් ප්‍රමිත වල සඳහන් වෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට ඒව අනිවාර්යයෙන්ම මූල ගිණුම්කරණයේ නියැලෙන අය අනුගමනය කරනවා. මූල ධර්ම සංකල්ප අපි ඉස්සරහට ඉගෙන ගමු. උදාහරණයක් විදිහට ව්‍යාපාර ඒකක සංකල්ප. අපි ඒකෙන් ඉගෙන ගන්නවා
ව්‍යාපාරය අයිතිකරු කියන්නේ දෙන්නෙක්. මූල්‍ය බිඳුම් සංකල්පය, කාලාච්ඡේද සංකල්ප. අපි මේ ඉස්සරහ ඉගෙන ගන්න සංකල්ප. මේ හැම දෙයක්ම අනුගමනය කරනවා මූල්‍ය ගිණුම් කරන්නේ. හැබැයි කළමනාකරන ගිණුම් කරන්නට ආවම එහෙම අවස්ථාවක් නැහැ. හරි. තුන්වෙනි ලක්ෂණය. තුන්වෙනි වෙනස්කම ලියා ගන්න. නෛතික අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා යොදා ගැනීම. නැත්නම් නෛතික අවශ්‍යතාවයක කිව්වත් ඇති. නෛතික අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා යොදා ගැනීම. ඉක්ුවේ අර මම කිව්ව බැංකු ණයක් ගන්න කතාව. ඒක නෛතික කාර්යයක් නේද? බැංකු ණයක් ගනිද්දී කළමනාකරන ගිණුම් කරන වාර්තා අරන් යන වැඩක් නෑ. වෙන්න දෙන දේවල් අරන් යන වැඩක් නෑ. සිදු වූ දේවල් අරන් යනවා. ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරන එක හතර report තියෙන්නේ ඒව තමයි බැංකුවට ඉදිරිපත් කරන්නේ. ආදායම් බදු ගෙවත් තියෙන්නේ. අපිට ලාභ අධික ලබනවා නම් අපිට සිදු වෙනවා රටේ පවතින නීතියට අනුව ආදායම් බදු ගෙවන්න. එතෙන්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙන්න මගේ බදු ටික මේක තියාගන්න කියලා දුන්නට බාර ගන්නනේ. අහනවා කෝ ගිණුම? කෝ ගියවුරුද්ද account? කෝ ගියවුරුද්දේ මූල්‍ය ගිණුම් කරන වාර්තා කෝ? අපි කැමැති වුණත් අකමැති වුණත් ගිණුම් කරන්නේට අපිට සිදු වෙනවා මූල්‍ය ගිණුම් කරණය අනුගමනය කරන්න. ඒ අනුව ගිණුම් වාර්තා හදන්න වෙනවා. ඒවා හදන විධිමත් විවිධ ආයතන වල ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නොකළොත් අපේ ව්‍යාපාරය නෛතික වෙන්නේ නැහැ, නිත්‍යානුකූල වෙන්නේ නැහැ. අපිට විරුද්ධව රජය නඩු කවනවා. තව ආයතන විශ්ි. ඒ නිසා මූල්‍ය ගිණුම් කරණය කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න දෙයක්. වාහන පුළුවන් නේද? අනිකුත් කලේ ඉහළ ආදායම් ලබන අය තමන්ගේ පර්සනල් account එක හදලා ඉදිරිපත් කරන්න ඕනේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව තමන්ගේ ආදායම කියන්නේ අද මේ වත්කම් බැරගම් ප්‍රකාශනයක් වගේ දෙයක් හදලා ඉදිරිපත් කරනවා. ඊළඟට දේශ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ වටුප කීයද, අපේ ආදායම් කීයද, අපේ ලාභය කීයද ආදී වශයෙන්. මොනවද මූල්‍ය ගිණුම් කරන වාර්තා. හැබැයි කළමනාකරන ගිණුම් කරනවා. වෙන්න තියෙන දේවල් පුරෝක්ෂණය කිරීම අනිවාර්යයි. බැංකුව ඒව ඉල්ලන්නේ නැහැ. රාජ්‍ය කියන්නේත් නැහැ අනිවාර්යයෙන්ම හදන්න කියලා. හැබැයි අපි හදනවා. ඇයි කියලා අපි ඉස්සරහට තීරුම් ගන්නවා. ලියන්න මේ පැත්තෙන් කළමනාකරන ගිණුම් කරන පැත්තෙන් නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික අවශ්‍යතාවයක් නොවේ. හතරවන ලක්ෂණය ලියා ගන්න. හතරවෙනි ලක්ෂණය ලියා ගන්න. හතරවෙනි ලක්ෂණය ලියා ගන්න. නිමවුම් වාර්තා වර්ෂයකට වරක් හෝ වර්ෂයකට කිහිප වතාවක් පමණක් සකස් කරනවා. නිමවුම් වාර්තා කියන අපි මූල්‍ය ගිණුම් කරන්නේ බිහි කරගන්න දේවල්. නිමවුම් වාර්තා වර්ෂයකට වරක් හෝ වර්ෂයකට කිහිප වතාවක් පමණක් සකස් කරනවා. ඒකෙවි ළමයි අපි මේ මූල්‍ය ගිණුම් කරන යටතේ දැන් අපේ විෂය නිර්දේශයේත් අපිට ඉගෙන ගන්න තිබෙනවා. අපි හදනවා මෙන්න මේ කියන වාර්තා. ආදායම් ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ අපි උසස් පෙළ ගිණුම් කරන්නේදී ඉගෙන ගන්න දේවල්. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. මේ කියන්නේ සමාගමක් ගැන විශේෂයෙන්. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. මේවා තමයි මූල්‍ය ගිණුම් කරන්නේ එන නිමව අවසාන ප්‍රතිඵල. මේක අපි මාසෙන් මාසෙට හදන්නේ නැහැ. බොහෝ ආයතන මේ ගිණුම් වාර්තා හදන්නේ අවුරුද්දකට එක වතාවක්. හැබැයි ඉතින් විශාල මුදලක් ආයෝජනය කළ අති දැවැන්ත මහා පරිමාණ සමාගමක්
කාර්තුවකට බැංකු විශේෂයෙන් සමහරට වල පුවත්පත් නිවේදන දැකලා තියෙනවා. විශේෂයෙන්ම පළ වෙන්නේ ඉංග්‍රීසි පුවත්පත් අත්අඩංගුවට සිංහල පුවත්පත්වලත් පළ වෙනවා. අපේ සයමාසික ගිණුම් ප්‍රකාශන පහත පරිදි අවසාන කාර්තුවේ මූල ප්‍රකාශන පහත පරිදි වගේ දැන් මේ පළ කරනවා ලොකු පිටු දෙකක්. ඒක කරන්නේ බිලියන ගණනින් මුදල් ආයෝජනය කරන අයිතිකරු රාශියක් ලොකු සමාගම්. හැමෝම කරන්නේ නැහැ. එතකොට සමහර විට මේ කියන රිපෝට්ස් අවුරුද්දකට කාර්තු 4යි කියන්නේ. නේද? මාස 3ක් මේ කාර්තුවක් කියන්නේ. අවුරුද්දටම කාර්තු 4. ඒ රිපෝට්ස් දෙන්නේ අවුරුද්දකට වාර 4ක් වගේ. හැබැයි බහුතරයක් ආයතන මේ රිපෝට්ස් දාන්නේ අවුරුද්දකටම එක වතාවක්. කලමනාකරන ගිණුම් කරන්නේ නෑ. එහෙම වාර ගානක් හිතා ගන්නත් බෑ. ලියන්න මේ පැත්තේ වෙනස්කම ලියන්න මේ පැත්තේ කලමනාකරන ගිණුම් කරන පැත්තේ ලියන්න. කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කළමනාකරන ගිණුම් වාර්තා සකස් කරන්න. කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනක් එහෙම ලිපත් වැඩි හොඳයි. කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනක් කළමනාකරන වාර්තා සකස් කරන්න. ඒකෙන් මොකද මේ කියන්නේ? රිපෝට් හැදෙන්නේ මෙපමණ වාර ගණනක් කියලා සීමය සහිත කරන්න බෑ. දැන් මම කිව්වනේ මම කැම්පස් එකේ ඉන්න කාලේ ඔය ට්‍රේනින් කෙනෙක් විතර වැඩ කරා කියලා මුලින්ම. ඒ තමයි මගේ පළවෙනි රැකියාව වෙන්නේ. එතෙන්දී රැකියාව කියන්නේ පුහුණුවක්. චාර්ටර් කරනදී ඊපස්සේ ඇකවුන්ටන්සි ඩිග්‍රී එකක් කරනවා නම් අපේ කැම්පස් එකේ වෘත්තීය පුහුණුවක් තියෙනවා. එතකොට අපි අර විගණන ආයතන වලට යනවා. මම ගියා එක මේ ටී ෆැක්ටරි එකකට ගියා. යාළගේ වත්තේ වතු තියෙනවා නුවරඑළිය ප්‍රදේශයේ දෙනියාය ප්‍රදේශයේත් ඒවත් පිටලා තියෙනවා. දැන් යාළගේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොළඹ. එතකොට විදේශීය වෙළඳපොළත් සමග ගනුදෙනු කරන ඒ නිලධාරීන් සියල්ලම ඉන්නේ කොළඹ. එතකොට තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කියන්නේ ලබන මාසයේ වෙළඳපොළට අපට අපේ තේ නිෂ්පාදනයෙන් කොපමණ සපයන්න පුළුවන්ද? පුරකථනය කරනවා. ඒ පුරකථනය කරනවා වගේම මම දැක්ක දෙයක් තමයි යාලා අපි එයාලකට කිව්වේ මොකද්ද මේ බ්‍රෙක්ෆාස්ට් මීටින් කියලා කිව්වේ. උදෑසන 10ට වගේ 10-12වත් අතර කාලය තුල টপ මැනේජ්මන්ට් එකට ටයිම් එකක් ෆික්ස් කරගන්නවා. දෛනිකව සමහර විට නැත්තම් ඉහළ නිලධාරීන් ඒ වන විට ඔෆිස් එකේ නැත්නම් විදේශගත වෙලා නම් වෙනත් ප්‍රදේශයක නම් ඉන්නේ. ඒ කාලේ ඔය Zoom වගේ ඇප් එකක් ගැන එච්චර දැනගෙන හිටියේ නෑ. නමුත් අර වීඩියෝ කෝල් ක්‍රමයට හරි කන්ෆරන්ස් ෆෝම් එකට ගිහිල්ලා යාළුවා සම්බන්ධ වෙනවා. දුරකථනය හරහා හෝ සම්බන්ධ වෙනවා. දෛනිකව. ඒ සම්බන්ධ වෙන්නේ 10ට වෙද්දී දැන් සාමාන්‍යයෙන් මම ඒ ආයතනික විවරණයට ගියාම ඒකේ ඉන්න නැත්නම් නිලධාරීන් උදේ 10 වෙනතුරු පුදුමාකාර විදිහට කාර්යබහුලයි. ඇකවුන්ටන්ට් ළඟට ගියොත් රිපෝට් එකක් ඉල්ල ගන්න අපි යනවා ඉතින් අර ගිණුම් විගණනය කරලා මොනවා හරි අප හැදලා කාව මෙන්න මේ ෆයිල් එක දෙන්න කියලා මල්ලි මේ 10න් පස්සේ වරෙන් මල්ලි 10න් පස්සේ වරෙන් අපි මරපන් ඊට වඩා හොඳයි 10න් පස්සේ වරෙන් ඊට වඩා නැත්තා අපි උදේ යනකොට කැමැතිම නැහැ. ඇයි ඒ යාලා ලොකු ජාලයක් සම්බන්ධ කරගන්නවා. රට පුරාම තේවතු ගණනාවක් තියෙනවා. මොකටද මේක වෙන්නේ? දෛනිකව ඉහළ කළමනාකාරීත්වයට ඕන ඊයේ දිනේ තේ දළු අස්වැන්න කොපමණද ඊළඟට ඒවා තේ වතු වලින් ඉල්ලනවා. ඊළඟට අර ෆැක්ටරි එකෙන් ඕන ඊයේ දවසේ කොපමණ තේ කුඩු ප්‍රමාණයක් නිපදවුවාද කියන. ඉතින් එතෙන්දී තේ වතු අධිකාරිවරු සහතික කරලා ඒ තොරතුරු ඊමේල් එකකින් හෝ ෆැක්ස් මගින් හෝ දැනුම් දෙන්න ඕන. ඒ කියන්නේ අද 7 වෙනිදා නම් 7 වෙනිදා උදේ 10ට පෙර 6 වෙනිදා ගැන රිපෝට් එකක් හදන්න ඕනේ. මේ වතු යායෙන් කොපමණ දළු අස්වැන්නක් කිලෝග්‍රෑම් වලින් ලැබුණද? මේ ෆැක්ටරියෙන් කොපමණ තේ දළු කිලෝග්‍රෑම් ප්‍රමාණයක් තේ කුඩු ප්‍රමාණයක් නිපදවුවා. ඒක 10 මීටින් එකකට දෙන්න ඕනේ. එතනින් තමයි අතන මේ ඔෆිස් එක වැඩ පටන් ගන්න. ඒ අනුව තමයි ඉදිරි සැලසුම් යාලා හදන්නේ. ඊළඟට ආය හවසට
සමහර විට දැන් ඔක්ෂන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ විදේශීය ගණන්කරුවෝ ඇවිල්ලා අපේ තේ සාම්පල් මිලදී ගන්න අය කියන්නේ ඔක්ෂන් කියලා තේ වෙන්දේස තියෙනවා නම් ඒ වගේ දවස්වලදී ගොඩක් මෙයාලා කාර්ය බහුලයි විවිධ විවිධාකාර රිපෝට්ස් හදනවා. හදලා එයාලා තීරණය කරනවා අපේ මේ කැටගරි එකෙන් තේ කිලෝවක් අපි අද විකුණන්නේ මේ මිලට කියලා. අපි හෙට විකුණන මිල අනිද්දා විකුණන මිල දැන් තීරණය කරනවා. ඉතින් හදන රිපෝට් ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න බෑ යාළුවා. ඒකයි කිව්වේ. කලම ඒ වගේ නම් පුරෝකතනයකින් බෑ. ඊයේ දළුවස් වෙන්න අතීතයේ සිදුවෙච්ච දෙයක්. හැබැයි ඒ අතීතයේ සිදු වූ දළුවස් වෙන්න අපි ගන්නෙ මොකටද? හෙට හදන මිලට. නැත්නම් ලබන මාසෙ විකුණන ලොට් එකට මිලක් ගහලා තමයි අපි මේ තොරතුරු හදාගන්නේ. ඒකයි කිව්වේ කලමනාකරන ගිණුම් කරන හැම විටම අර වැඩිපුර බල තියන්නේ පුරෝකතනය කළ දේවල් වලට. ඒ වගේමයි රිපෝට් හදන්නේ මෙපමණ වාර ගණනක් කියලා සීමා කරන්න බෑ. හරි. අන්තිම වෙනස්කම දැන් ලියන්න. අන්තිම වෙනස්කම ලියන්න. මූල ගිණුම් කරන පැත්තෙන් ලියන්න. ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්. ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සංනිවේදනය කරනවා. කවුද? මූල ගිණුම්. ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සංනිවේදනය කරනවා. මොකක්ද කිව්වේ? මූල ගිණුම් කරන තොරතුරු ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. මොකද ආයතනයකට සම්බන්ධ වෙන අය කොටස් දෙකකට වෙන් කරනවා නේද? අපි අහලා තියෙන කොටස් දෙකයි. එක්කෙනෙක් අභ්‍යන්තර අනිත් කෙනා බාහිර වෙන්න පුළුවන්. ආයතනයේ අයිතිකරු, කළමනාකරු, සේවකයන්, වෘත්තීය සමිති, අභ්‍යන්තර පාර්ශ්ව. ගණනකරුවන්, බැංකු, රජය, තරගකාරී ආයතන, පර්යේෂකයන්, බාහිර අය. කියන්නේ ඍජුවම ආයතනත් එක්ක ගැටෙන අයට අපි කියනවා අභ්‍යන්තරයි කියලා. මේ දෙකොල්ලන්ටම මූල ගිණුම් කරන තොරතුරු ගන්න පුළුවන්. අර මම කොලිස්ට් එක ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, තත්ත්ව ප්‍රකාශනය. ඒවා ඕනම කෙනෙකුට ලබා ගන්න ඔයාලට නම් පුළුවන්. කොටස් වල පොලේ ලියා පොදි සමාගමක් ගැන හිතන්න. එයාලගේ මූල්‍ය වාර්තා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි කළමනාකරන ගිණුම් කරන තොරතුරු කියනවා. අර මිල මම කිව්වර හිතන්න මෙහෙම ලබන සතියේ ඔක්ෂන් එකට අපි ඉදිරිපත් කරන මිල කියන එක ආයතනයේ හැමෝම දැනගෙන ඉඳීද? නෑ, ඒක දේව රහස් වගේ. දුමතරම ඒක දන්නේ ඒක ටයිප් කරන්නෙත් නෑ සාමාන්‍ය ලිපිකරුවෙක් දාගෙන. ටයිප් කරන්නෙත් නෑ. ඒක තාමත් රහසිගතව තියාගන්න දෙයක්. ගිය මාසේ තේදළු කිලෝවක නිෂ්පාදන පිරිවැය කීයද? හදන account විතරයි දන්නේ. ඒකයි මට අර වෙලාවට accountant මගේ ළඟ මම එයා ළඟට යනවා නම් මා වෙලව ගන්න. ඇයි? අර සීනියර් ටෙක් අනුව accountant ටික උඩින් ඉන්නවා. ඊටත් උඩින් ඉන්න ඉහළ කළමනාකාරීත්වය අර අතිශය සංවේදී කියන්නේ රහස්‍ය වාර්තා සකස් කිරීම accountant-ටම පාඩම. එයා විතර මේක කරන්නේ. එතකොට එයාට සිදු වෙනවා අර ෆැක්ටරි එකේ වේදන් එකතු කරලා දළු කිලෝවක් නිපදවන්න වැය වූ සැබෑ වේදම හොයා. ඒ අනුව තමයි ඒකට ලාභ අනුපාතයක් එකතු කරලා ලබන මාසයේ මේ දළු කිලෝවක් තේ කුඩු කිලෝවක් විකුණන්නේ මේ මිලටයි කියලා තීරණය කරනවා. අනිකුත් සාධකත් සැලකිල්ලටගෙන. එතෙන්දී මේ වගේ වාර්තා දෙන්නේ සුවිශේෂීයාට විතරයි. පහළ වෙන සේවකේ කවුන්ටර් මහත්තයා අපේ දළු මිල කීයද යන්නේ? තේ කුඩු මිල කීයද යන්නේ කියලා අහුණා කියනවද? නැහැ කියන්නේ. මොකද ඒක තරගකරුවන්ට කියොත් ඒ ආයතන වගේ තවත් තරගකාරී ආයතන වලට ගියොත් ඒක ආයතන පාඩුවක් නේ අවශ්‍යයක් නේ අන්න ඒ නිසා කළමනාකරන ගිණුම් කරන තොරතුරු හැමෝටම දෙන්නේ නැහැ ලියන්න එහෙම ලියන්න ආයතනයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් සංනිවේදනය කරන්න සංනිවේදනය කරන්නේ කාටද අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණයි ඒකෙත් ඉතින් අවශ්‍යමයට පමණයි කළමනාකරන ගිණුම් කරන තොරතුරු ආයතනයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් සංනිවේදනය කරන්න හරි. දැන් ඔයාලට තියෙනවා වැඩක් කරන්න. මොකක්ද? ඔයාලට තියෙනවා නම් පාස් පේපර් පොතක්. ඔයාලට තියෙනවා නම් පාස් පේපර් පොතක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට උත්තර ලියන්න බලන්න.
සාමාන්‍යයෙන් මම නම් අදහස් කරන්නේ අදහස් නෙවෙයි යෝජනා කරන්නේ 2012න් පටන් 2012 අපිට කලින් අපි 22 ලියන්නේ අලුත් විෂය නිර්දේශයක් නේද? ඒකට කලින් තිබුණේ විෂය නිර්දේශය පටන් ගන්න 12 අවුරුද්දේ. නැත්නම් යාල්පන ගිය විෂය නිර්දේශය ආරම්භ වන 12 අවුරුද්දේ ඉඳලා. එතකොට 12 අවුරුද්දේ ඉඳලා පේපර් පොතට ගියා නම් නැති. බලන්න ඔයාලට අවුරුදු 12 13 14 15 16 17 තමයි 21 නේද දාන්න? ඔය අවුරුදු ප්‍රමාණය තුල පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයට මම හිතන්නේ අවුරුද්දක දෙකක විතර වෙනත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අනිත් හැම අවුරුද්දකම ප්‍රශ්න වලට වාට පළවෙනි ප්‍රශ්න උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඉතාමත් විරල අවස්ථාවකට මතකයට අවුරුද්දක්වත් දෙකක් ඇති වෙනත් දෙයක් ගැන අහලා නැත්නම් පළවෙනි ප්‍රශ්නේ උත්තර ලියන්න අපි මේ කතා කරන ප්‍රශ්න දෙක ඇසුරින් පුළුවන්. හරි. ඒකත් මම වාට කියනවා දැන් අන්තිමව පුළුවන් එක කරන්න. නැත්නම් අපි මේවා ප්‍රශ්න පත්‍ර පන්ති සාකච්ඡා කරනවා. පළවෙනි දවස නිසා මම අදට මෙතනින් පැහැදිලි කිරීම නතර කරනවා. අතර වෙලා පැය දෙකක් කරා. අපි ඊළඟ දවසේ ඉඳලා පැය 3ක් පන්තිය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. 2 5 අතර කාලය තුල. ඒ වගේමයි ඔයාලට මේ මගේ පාඩමේ පැහැදිලි කිරීමේ වීඩියෝ එක ප්‍රශංසක වගේම ඔයාලට වීඩියෝ රෙකෝඩින් ලින්ක් එකක් ලැබෙනවා. ඒක හරහා ගිහිල්ලා නැවත වතාවක් උනත් මේක බලන්න පුළුවන්. එහෙනම් මම දැනට මෙතනින් පන්ති නතර කරනවා. රෙකෝඩින් නතර කරායින් පසුව ඔයාලත් එක්ක මම පොඩි වෙලාවක් ඉන්නවා. මේ ඔයාලගේ ප්‍රශ්න සාකච්ඡා කරන දලුත් එකක් ඇවිත් තිනවා වෙපේනවා. අපි ඒවත් එක්ක කතා කරමු රෙකෝඩින් එක නතර කරායින් පසුව. අයෝ